පටන් ගන්න පුළුවන් එහෙම වුණොත් ඔයගලන්ට ඇහෙනව නේද මාව? කවුරු හරි උත්තර දෙන්න. ඇහෙනවනේ. අපි ඉස්සෙල්ලම පහුගිය ඒවා කතා කරපු ප්‍රශ්නවල දැන් අද පටන් ගන්න කලින් මම ඔයගලන්ට අහපු කෙටි ප්‍රශ්න කීපයක් මම අහනවා. හරි අපි බලමු ඉස්සෙල්ලම ඔයාලා සටහන් කරගත්තත් කමක් නැහැ. පස්සේ දවසක ආයේ කතා කරොත් එහෙම මේක අපි කරලා තියෙන්නේ කියන්නේ මම මේ 2015 මාර්තු ප්‍රශ්න පත්‍රයක් තියෙනවා. ඒකේ පළවෙනි එකේ දෙවෙනි ප්‍රශ්නය. හරි? ඔයගොල්ලෝ ගාව පේපර් එක තියෙනවා නම් ඒත් කමක් නැහැ. නැත්තම් ගන්න 2015 මාර්තු පළවෙනි ප්‍රශ්නේ ඉරිගහන ප්‍රශ්නය ලකුණු දෙකකට දෙවෙනි ප්‍රශ්නය. හරි? ඒකේ අහනවා පහත සඳහන් ඒවායින් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය සම්බන්ධයෙන් නිවැරදි නොවන්නේ මොකද්ද කියන්නේ? පහත සඳහන් ඒවායින් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය සම්බන්ධයෙන් නිවැරදි නොවන්නේ. ඒ කියන්නේ මුදල් මණ්ඩලය ගැන අපි කතා කරලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් ගන්නකොට මේක වැරදි ප්‍රකාශය මොකක්ද කියලා අහන්න. හරි? පළවෙනි එක කියනවා මහ බැංකුවේ අධිපති මුදල් මණ්ඩලයේ සභාපති වේ. හරිද වැරදිද? ඔයගොල්ලගේ උත්තර ඕන. දැන් අපි මේ කරපු හරි. බොහොම හොඳයි. දෙවෙනි එක. කියන්නේ ආයන්න. මුදල් අමාත්‍යාංශයේ ලේකම් මුදල් මණ්ඩලයේ සමාජිකයෙකි. හරිද වැරදිද? හරි. හරි. thank you. ඊළඟට එයන්න මුදල් මණ්ඩල සමාජිකයින් පත් කරනු ලබන්නේ මුදල් අමාත්‍යවරයා විසිනි. හරිද වැරදිද? හරිද වැරදිද? ජනාධිපතිගේ නිර්දේශය. හරියට හරි. මේක වැරදි. මොකද හේතුව ජනාධිපතිවරයා විසින් කොන්ෆරන්ස් එක නැත්නම් අර නිර්දේශය තමයි ගන්නේ කාගෙන්ද? මුදල් අමාත්‍යවරයාගෙන්. නිර්දේශය ගන්නවා මිසක් පත් කරනු ලබන්නේ මුදල් අමාත්‍යවරයාද නැහැ. හරි? ඒක නිසා අපි ඒක තමයි එතකොට මේකට උත්තරේ වෙන්නේ වැරදි ප්‍රකාශය. ඊළඟට ඈ යන්න කියනවා මුදල් මණ්ඩල සමාජිකයින්ගේ නිල කාලය වසර. බලන්න උත්තරේ කියන්න කවුරු හරි? වසර 6යි. හරි වසර 6යි. වසර 6යි. 6කට සැරයක් පත් වේ නිල කාලය අවසන් වෙනවා. නමුත් නැවත පත් වෙන්න සුදුසු වෙනවා. හරි? හරි නේද? නැවත පත්වීමකට සුදුසුයි වසර 6කට සැරයක් තමයි තියෙන්නේ. හරි නේද? එහෙනම් ඒකට අපි උත්තරේ කිව්වා. ඒ කියන්නේ වැරදි උත්තරය වෙන්නේ කියන්නේ මේ වැරදි ප්‍රකාශය වෙන්නේ මුදල් මණ්ඩල සමාජිකයින් පත් කරනු ලබන්නේ මුදල් අමාත්‍යවරයා කියන එක වැරදි. ඒක නිසා ඒක තමයි අපේ උත්තරේ වෙන්නේ. හරි. ඊට පස්සේ දැන් මොකද මම මේකෙන් අදහස් කරන්නේ මේ අපි මේ මුලින් කරපු ඒවායින් විභාග ප්‍රශ්න එනවා. මොකද අපේ පරමාර්ථය තමයි මොකද්ද? විභාගයේ සමත් වීම මේ හැම දෙයක්ම සාකච්ඡා කිරීම තුළ. ඒක නිසා අපි නැවත තහවුරු කරගන්න ඕන විභාග ප්‍රශ්න. හැම පාඩමක්ම ඉවර වෙනකොට විභාගයට ප්‍රශ්න කීපයක් කතා කරනවා. මොකද ඔයාලට පෙන්වන්න මෙන්න මේවා අහනවා. ඒකින්ද බලා ගන්න ඕන කියන එක. හරි? ඒකෙම තුන්වෙනි ප්‍රශ්නයටත් අපිට උත්තර දෙන්න පුළුවන්. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රජයේ සුරැකුම්පත් නිකුත් කරනු ලබන්නේ ප්‍රශ්න පත්‍ර තියෙනවා නම් ඉරක් ගහගන්න නිකුත් කරනු ලබන්නේ. මොකද මට මේකෙදි ඔයාලට පැහැදිලි කරන්න ඕනේ. දැන් මේ විභාග ප්‍රශ්නවල ස්වභාවය අනුව අපෙන් ඇහුවොත් රජයේ සුරැකුම්පත් නිකුත් කරනු ලබනවා කියලා මේ එකක්. බැරි වෙලාවත් ඇහුවොත් රජයේ සුරැකුම්පත් විකිණීම හෝ මිලට ගැනීම කරන්න කියලා අපි අද කතා කරන්න යන විවට වෙළඳපොළ කටයුතු වලට සම්බන්ධයි. මම එතනදී මතක් කරන්න. එහෙනම් මෙතනදී මේ කිව්වොත් එහෙනම් මේ විභාග ප්‍රශ්නවල ඔයාලා හොඳට මතක මම ඒකට
උත්තරේ අරගෙනම මම මේක සඳහන් කරන්න. ඒකේ පළවෙනි එක තියෙන්නේ රජයට මුදල් ණයට ගැනීම වෙනුවෙන්. මම මේ කියවගෙන යනවා ඔයාලා තෝරන්න. ආයන්න මහජනයාට ආයෝජන මූලාශ්‍රයන් සැපයීම වෙනුවෙන්. ඊළඟට මුදල් වෙළඳපළ අධිද්‍රවශීලතාව සමනය කිරීම වෙනුවෙනි ඉහත ඒවා කිසිවක් සඳහා නොවේ. මේකෙන් කවුරු හරි කියන්නේ වැරදුනාට කමක් නැහැ. අපි තව විවට වෙළඳපළ කටයුතු වලදීත් මේක සම්බන්ධ වෙනවා. මේකෙන් මොකද්ද උත්තරේ වෙනව ඇත්තේ? හරි මම ආයෙ කියනවා රජයට මුදල් ණයට ගැනීම වෙනුවෙනි. මම අනිත් ඒවා කියන්නේ නැතුව දෙකක් කියනවා අදාළ වෙන. රජයට මුදල් ණයට ගැනීම වෙනුවෙනි මුදල් වෙළඳපළ අධිද්‍රවශීලතාව සමනය කිරීම වෙනුවෙන්. හරි මම ඒකයි අර පැහැදිලි කිරීම කරේ මෙතනදී රජයේ සුරැකුම්පත් නිකුත් කරනවා කිව්වොත් ඒ වචනේ ආවොත් රජයට ණය අර මුදල් ගැනීම වෙනුවෙන් කියන එක මතක තියාගන්න ඔයාලගේ විභාග ප්‍රශ්නවලට අනුව. නමුත් ඇයන්නේ කියන මුදල් වෙළඳපළ අධිද්‍රවශීලතාව සමනය කිරීම වෙනුවෙනුත් කියන එක එනවා. මොකද සුරැකුම්පත් නිකුත් කරුවොත් වෙළඳපළේ තියෙන මුදල් මහ බැංකුවට එනවා. මං කිව්වා ඒකෙදි මතක තියාගන්න කියලා මොකක් කියලාද? ඒකෙදි අපි මතක තියාගන්න ඕන නිකුත් කිරීම කිව්වොත් රජයට මුදල් සපය ගැනීම විකිණීම හෝ මිලට ගැනීම කිව්වොත් මේ වෙළඳපළ ද්‍රවශීලතාව සමනය කිරීම. ඉතින් හොඳට මතක තියාගන්න මේක. මොකද හැමතිස්සෙම අහන ප්‍රශ්නයක් මේ නිකුත් කිරීම කිව්වොත් රජයට අර මුදල් සපයා ගැනීම. ලේසියි මතක තියාගන්න. හරි නේද? ඒකේ ප්‍රශ්නයක් තියනවද කාට හරි? තේරුණාද? නිකුත් කිරීම කියලා කිව්වොත් අපි ගන්නේ රජයට ණය සපයා ගැනීම වෙන්නේ. තේරුණාද? හරි. හරි. එහෙනම් ඒක මතක තියාගන්න. නිකුත් කිරීම කිව්වොත් රජයට. විකිණීම හෝ මිලට ගැනීම කිව්වොත් ද්‍රවශීලතාව කළමනාකරණය කරන්න. මේ ප්‍රශ්නේ වලට තාම ද්‍රවශීලතාව කළමනාකරණය කිව්වහම තාම ගැටලු ඇති. අද ඒක ක්ලියර් වෙනවා විවට වෙළඳපොළ කටයුතු වලදී. ප්‍රශ්නය මතක තියාගන්න රජයට මුදල් සපයා ගැනීම කියලා අපි ගන්නෙ නිකුත් කිරීම කියලා ආවොත්. ඒක දෙතුන් පාරක් මේ ප්‍රශ්න පත්‍රවලත් තියෙනවා. මේ මම තෝරගත්ත නිකන් මේ උදේ ගත්ත කීපයක් ඒකෙත් තියෙනවා. හරි. තප්පරයක් ඉන්න බැංක් ඉන්ස්ටිටියුට් එකෙන්. ඔව් කවින්ද්‍ර. ඔව් නෑ මේ ප්‍රසන්ටේෂන් එක පටන් ගත්තේ නෑ විභාග ප්‍රශ්න ටිකක් පහුගිය වලට ගන්න. ඒකින්ද දැම්ට දාන්න. හරි thank you. හරි ඊළඟට හරි ඒක හරි. ඊළඟට මෙතන ජැනට් ටෙලන් ඒ කියන්නේ කාලේ ඇමරිකානු මහ බැංකුවේ සභාව ඒක නෙමෙයි මේක. 6. ඒකෙදි තියෙන ලියන ප්‍රශ්නයක් ලකුණු දෙකකට ඒකෙම තියෙන විවහාර මුදල් මණ්ඩල ක්‍රමයකින් මුදල් නිකුත් කිරීමේදී එය තීරණය කරනු ලබන සාධක මොනවාද? අපි කිව්වා ශ්‍රී ලංකා මහ බැංකුව පිහිටුවීමට පෙර ලංකාවේ තිබුණෙත් මොකද්ද? විවහාර මුදල් මණ්ඩල ක්‍රමයක්. මහ බැංකුව පිහිටෙව්වේ කවදාද? 1950 අගෝස්තු 28. ඊට ඉස්සෙල්ලා තිබුණේ මං කිව්වා විවහාර මුදල් මණ්ඩල ක්‍රමයක්. ඒතකොට ඒ වගේම මම කිව්වා තව රටවල් දෙකක් ගැන මම සඳහන් කරා විවහාර මුදල් මණ්ඩල ක්‍රමයේ තියෙන. බාන්න කවුරු හරි මතක් කරන්න ඔයාලට මතක ඇති. සිංගප්පූරු මූල්‍ය අධිකාරියයි හොංකොං රාජ්‍ය. බොහොම හොඳයි. අන්න හරි. සිංගප්පූරු මූල්‍ය අධිකාරිය සහ හොංකොං මූල්‍ය අධිකාරිය කියන රට දෙකේම තියෙන්නේ මේ විවහාර මුදල් මණ්ඩල ක්‍රමය. මේකේ අහන්නේ විවහාර මුදල් මණ්ඩල ක්‍රමයේ මුදල් නිකුත් කිරීමේදී එය තීරණය කරනු ලබන සාධක කියලා. සාධක කිව්වට සාධකය කිව්වත් සාධකය තමයි අහන්නේ. මොනවද? try කරන්න වැරදුනාට කමක් නැහැ. ඔයාලා දන්නා උත්තරේ විදේශ වත්කම් ප්‍රමාණය. හරියටම හරි. කියන්නේ මේ රටට ලැබෙන විදේශ වත්කම් ප්‍රමාණය. හරියටම හරි උත්තරේ. එහෙනම් අපිට මේකට උත්තරේ ලියන්න පුළුවන්. තම රට වෙත ලැබෙන විදේශ වත්කම් ප්‍රමාණය හරහට ඉරක් ඕනනම් ගන්න පුළුවන් විදේශ මුදල් ප්‍රමාණය මත කියලා. හරි. මේ ප්‍රශ්නයත් හැම වෙලාවෙම එක්කෝ අර එහෙම රටවල් දෙකක් නම් කරන්න කියනවා එක්ක මේක අහනවා. ඒක නිසා ඒවත් මතක තියාගන්න ඕනේ. මොකද අපිට ලේසි දැන් මේ හැම ප්‍රශ්න පත්‍රයකින්ම 10න් 5ක් අපිට මේ වෙනකොට මේ අපි දවස් දෙකක් කරපු එකෙන් අපිට කවර් වෙනවා. ඒකයි මට ඔයාලට පෙන්වන්න ඕන. මේවා හොඳට මතක තියාගන්න ඕන. මේවා අමාරු ප්‍රශ්න නෙමෙයි. එහෙනම්
දැන් අපි දන්නවා මූල්‍ය අධිකාර කරන්සි බෝඩ් සිස්ටම් එක එහෙම නැත්නම් අපි කිව්වා ව්‍යවහාර මුදල් මණ්ඩල ක්‍රමය ක්‍රියාත්මක වෙන රටක මුදල් නිකුත් කරනු ලබන්නේ රට වෙත ලැබෙන විදේශ වත්කම් ප්‍රමාණය නැත්නම් විදේශ මුදල් ප්‍රමාණය මත. හරි. ඊළඟට මේකෙදි අපි කරපු නැති එකක් තියෙනවා. නමුත් මම කෙටියෙන් කියන ස්වාමි පුරස්කාරය සීනෝරේජ් කියලා කියනවා. යන්නෙන් අදහස් කරන්නේ මොකක්ද කියලා ඕනම මහ බැංකුවක් අපි දන්නවා රජය වෙනුවෙන් මුදල් නිකුත් කරනවා. ඒකට අපි හිතමු රුපියල් 1000ක් නිකුත් කරුවේ කියලා. ඊට පස්සේ ඒකට යනවා වියදමක්. නේද? ඒ print කරන්න ඒජන්ට් ගෙවන ගාන එහෙම අඩු කරපුවාම ඒකේ වෙනසට ඒ කියන්නේ මොකද්ද මේ මුදල් එහෙම නැත්නම් විනිමය ඒ රටේ විනිමය ප්‍රමාණය දේශීය මුදල් නිකුත් කරනකොට ලැබෙන ලාභයට අපි කියනවා මොකක් කියලාද? සීනෝරේජ් නැත්නම් ස්වාමි පුරස්කාරය කියලා. ස්වාමි පුරස්කාරය කියන්නේ එහෙනම් මොකද්ද? ඕනෑම මහ බැංකුවක් මුදල් නිකුත් කරනකොට ඒ මුදල් නිකුත් කරන්න යන වියදමයි ඒකේ ඒ මුදල් නෝට්ටුවේ වටිනාකමයි අතර වෙනසට. ඒ කියන්නේ විශාල ලාභයක් ලබන්න පුළුවන් මේකෙදි සීනෝරේජ් ස්වාමි පුරස්කාරය. හරි නේද? හරි. ඒක ඔයාලට මම අලුතෙන් කිව්වේ. ඔන්න මේක ඔයාලා දන්නවා. මොකද මුදල් නීති පන්ති යටතේ විශේෂයෙන් නම් සඳහන් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ආරම්භ කරන ලද දෙපාර්තමේන්තු දෙක මොකක්ද? අපි දෙපාර්තමේන්තු ගැන හැබැයි කතා කරුවේ නැහැ. නමුත් මම මෙතනදී මතක් කරනවා. කවුරු හරි දන්නවද? මහ බැංකුව ආරම්භ කරනකොටම පිහිටවපු දෙපාර්තමේන්තු දෙක. බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුව. ඔව්. හරියටම හරි. ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව. ඕකත් මේ එක්සෑම් එකේ හැමදාම වගේ අහන ප්‍රශ්නයක්. මතක තියාගන්න ඕන. එහෙනම් බැංකු අධීක්ෂණයකයි ඊළඟට සේවක අර්ථසාධක අරමුද මොකද ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව. මොකද ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවයි බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුව. ERD එකයි BSD එකයි බැංක් සුපර්විෂන් ඩිපාර්ට්මන්ට් ඉකොනොමික් රිසර්ච් ඩිපාර්ට්මන්ට් කියන එක. හරි. ඊළඟට අපෙන් අහනවා මූල්‍ය නීති පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බලාත්මක කරනු ලබන හදිසි ණය සහ අත්තිකාරම් වල අරමුණ. මේ ප්‍රශ්නයට අපි පස්සේ කතා කරන්නේ. නමුත් අපි හදිසි ණය සහ අත්තිකාරම් දෙන්නේ යම්කිසි බැංකුවක් ද්‍රවශීලතා අර්බුදයකට මුහුණ දීලා ඉන්න අවස්ථාවක. ඒ කියන්නේ තම තැන්පත්කරුවන්ට මුදල් ගෙවා ගන්න බෑ. එහෙම දිගටම ගියොත් එහෙම බැංකුව බිඳ වැටෙනවා. එහෙනම් මේ ෆයිනෑන්ෂල් සිස්ටම් ස්ටැබිලිටි එක නැත්නම් මූල්‍ය ක්‍රමයේ ස්ථායීතාව ආරක්ෂා කර ගැනීමේ අරමුණින් මහ බැංකුව හදිසි ණය සහ අත්තිකාරම් දෙනවා. අපි ඒක කතා කරනවා මූල්‍ය ක්‍රමයේ ස්ථායීතාවට පස්සේ අපි කතා කරනවා බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුව ගැන කතා කරනවා පස්සේ. එතකොට අපිට හම්බ වෙන එක. ඊළඟට කියනවා මේක දන්න එකක් ඔයාලා 10 වෙනි එක ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරුන් පත් කරනු ලබන්නේ කවුරුන් විසින්ද? කොපමණ කාල සීමාවකද? බාන්න උත්තරය දෙන්න. නියෝජ්‍ය අධිපතිවරුන් පත් කරනු ලබන්නේ කවුරුන් විසින්ද? කොපමණ කාලයකටද කියලා අපි පොඩ්ඩක් නොමග යවන්නත් අහනවා. කොපමණ කාලයකටද කියලා. කියන්න බලන්න. උත්තරයක් නොදෙන අවස්ථාවකදී මයික් එක අර මොකද්ද සයිලන්ස් කරගන්න. මොකද අපිට ගෙවල් වල කතා කරන ඒවත් ඇහෙනවා නේද? ඒක නිසා. නිශ්චිත කාල සීමාවක් නැහැ. හරි, නිශ්චිත කාල සීමාවක් නැහැ. හරියටම හරි. ඒ කියන්නේ යාගේ වසර 60 පිරෙනවත් එහෙම යන්න ඕන නේද? ඒකයි කියන්නේ නිශ්චිත කාල සීමාවක් නැහැ. මහ බැංකුවේ සේවකයෙක් නිලධාරියෙක්. ඒක නිසා වසර 60 ඉවරයාගේ අනුමැතිය සහිතව හරියට හරි. මුදල් අමාත්‍යවරයාගේ ඔයා කිව්වේ නිර්දේශය මත මුදල් පත් කරන්නේ මුදල් මණ්ඩලය. ඔව් මේකට ඉන්ටර්විව් කරන්නේ මුදල් මණ්ඩලය. ඔයාලා දන්නවා ගිය සතියේ පත් වුණා නේද? සඳුදාපත් වුණා දෙන්නෙක්ව මිස් ධම්මික නානායක්කාරයි මිසිස් ඉවෙට් ෆර්නෑන්ඩෝයි කියන දෙන්නා. ඒකට ඒ අය ඉන්ටර්විව් කරේ මුදල් මණ්ඩලය. ඊට පස්සේ යාලා ඒ ලකුණු දාලා යවනවා. යවුවහම මුදල් අමාත්‍යවරයා විසින් ඒක නිර්දේශ කරනවා.
එහෙනම් ඒ අනුව එයාලගේ වසර 60 පිරෙනකම්ම එයාලට ඉන්න පුළුවන්. හරි 55න් අවශ්‍ය නම් යන්න පුළුවන්. නමුත් සාමාන්‍ය නියෝජ්‍ය අධිපතිවරු පත් වෙන්නේ ඒ වයසේදී. ඒක නිසා එයාලා මේ 60 සපිරෙන තුරු එයාලා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරු විදිහට ඉන්නවා. එහෙනම් නිශ්චිත කාලයක් නෑ සාමාන්‍ය වසර 60 පිරෙනකන් ඉන්න ඕන. එතකොට එයාගේ සේවා කාලය තුල ඊළඟට මොකද මෙයාලා අභ්‍යන්තරින් ගන්න පිටින් නෙමෙයි ගන්න මහ බැංකු නියෝජ්‍ය අධිපතිවරුන් පත් වෙන්නේ ඇතුළේ අයගෙන්මයි. එතකොට එයා පත් කරන්නේ මුදල් මණ්ඩලය විසින්. නමුත් මුදල් අමාත්‍යවරයාගේ නිර්දේශය අවශ්‍යයි. හරි නේද? මේ ප්‍රශ්න පත්‍රය. එතකොට මේකෙන් අපි උත්තර හැදුවා 1 2 3යි 4යි 5යි 6යි 10න් 6කට අපි උත්තර සපයන්න හම්බුණා මේ පහුගිය ඒවයි. ඊළඟට මම ඒක 2015 මාර්තු මේක ගත්තොත් 2015 සැප්තැම්බර් එකත් අපි බලමු. එතකොට ඒකෙදි ඒත් පළවෙනි ප්‍රශ්නේ දෙවෙනි එක ඔයාලට පුළුවන් වෙන්න ඕන. ඒකෙදි මෙහෙම ප්‍රශ්නයක් අහනවා. ශ්‍රී ලංකා මහ බැංකුව මුදල් නිකුත් කරනු ලබන්නේ ඒකේ අයන්න රජය වෙනුවෙනි, ආයන්න මුදල් අමාත්‍යවරයා වෙනුවෙනි, එයන්න මහ ජනතාව වෙනුවෙනි, යන්න මුදල් මණ්ඩලය වෙනුවෙනි. එහෙනම් මහ බැංකුව මුදල් නිකුත් කරන්නේ රජය වෙනුවෙන්ද, මුදල් අමාත්‍යවරයා වෙනුවෙන්ද, මහ ජනතාව වෙනුවෙන්ද, මුදල් මණ්ඩලය වෙනුවෙන්ද? බලන්න උත්තරේ කියන්නේ. ලේසි ප්‍රශ්නයක්. රජය වෙනුවෙන්. හරියට හරි. රජය වෙනුවෙන්. නේද? ලීගල් ටෙන්ඩර් එක තියෙනවා. ඒකයි නේද අපි මුදල් නෝට්ටුවක් ගත්තොත් ඒ ගාලා තියෙනවා ශ්‍රී ලංකා දැන් ඔයගොල්ලෝ ඇදලා ගත්තොත් ශ්‍රී ලංකාණ්ඩුව වෙනුවෙන් නිකුත් කරන. එතනම උත්තරේ තියෙනවා නේ. ශ්‍රී ලංකාණ්ඩුව වෙනුවෙන් ඒක රජය වෙනුවෙන්. ශ්‍රී ලංකාණ්ඩුව වෙනුවෙන් නිකුත් කරන මේ මුදල් නෝට්ටුව ශ්‍රී ලංකාව තුළ ඕනෑම මුදල් ගණනක් ගෙවීම සඳහා නීතියෙන් වළංගුවේ කියලා ගහලා තියෙනවා. නේ ඒකෙන් කියන්නේ රජය වෙනුවෙන්. ඒකයි ශ්‍රී ලංකාණ්ඩුව වෙනුවෙන් නිකුත් කරනු ලබන. එහෙනම් රජය වෙනුවෙන්. ඒකට ලේසි. ඊළඟට අපිට අහනවා පස්වෙනි ප්‍රශ්නය මම තෝරගන්නවා. සිංගප්පූරුවේ මුදල් අධිකාරිය විසින් මූල්‍ය ප්‍රතිපත්තිය මූලික වශයෙන් යොමු කරනු ලබන ඉලක්කය වනුයේ. හරි? ඒ කියන්නේ සිංගප්පූරු අර මොනිටරි ඔතොරිටි සිංගප්පූරු විසින් මූල්‍ය ප්‍රතිපත්තිය මූලික වශයෙන් යොමු කරනු ලබන ඉලක්කය වෙනුවේ කියලා අහනවා. විනිමය අනුපාතිකය, පොලී අනුපාතිකය, උද්දමන අනුපාතිකය, දල දේශීය නිෂ්පාදිතයේ වර්ධනය කියලා කියනවා. ඔයාලා මේකෙන් ටක් ගාලා දන්නවා මොකද්ද? මොකද්ද? අපි ඉස්සෙල්ලත් කතා කරා. මොකද්ද? මොකද්ද ප්‍රශ්නයට උත්තරේ? විනිමය අනුපාතිකය. ඇයි අපි කියන්නේ විනිමය අනුපාතිකයෙන් තමයි මූල්‍ය ප්‍රතිපත්ති කියලා මුදල් නිකුත් කිරීම මිලට ගැනීම සිදු වෙන්නේ. කියන්නේ මුදල් අඩුවීම වැඩිවීම. එහෙනම් ඒකේ මොකද්ද උත්තරේ? කාට හරි ගැටලුවක් තියෙනවද? විනිමය අනුපාතිකය. හරි නේද? ඒකෙදී මේ ප්‍රශ්නේ හැම පැත්තටම කරකවනවා. ඔය මොනිටරි ඔතොරිටි සිංගප්පූරු, හොංකොං ඔය විදේශ විනිමය අනුපාතිකය මත තමයි මේ කරන්සි නිකුත් වෙන්නේ. අන්න ඒකයි මෙතනදී කියන්නේ. කරන්සි බෝඩ් සිස්ටම් එක ඔන්න ඔය ප්‍රශ්නේ දැන් ඉස්සෙල්ලා එකෙත් තිබුණා මේකෙත් තියෙනවා. ඊළඟට 6 වෙනි එක සාමාන්‍ය දැනුමින් අහන එකක්. මෑතකදී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉන්දියාව සමග මුදල් හුවමාරු ගිවිසුමක් කරන්සි සොප් එකක් ඇති කර ගැනීමේ අරමුණ මොකක්ද? මේ ළඟදිත් තිබුණා. ළඟදිත් තිබුණා මිලියන 400ක සොප් එකකට ගියා. ඇයි මේ සොප් එකකට යන්නේ? මං සංචිත කළමනාකරණය ගැන කරද්දී මේක කරනවා. නමුත් මේකේ සරලම උත්තරේ අපේ සංචිත ප්‍රමාණය, නිල සංචිත ප්‍රමාණය වැඩි කරගන්න. සොප් එකක් කියලා කියන්නේ මම අද ගන්නවා. මම තව අවුරුද්දකින් හරි යොදා ගන්න කාලයක් අනුව මම ඔයාට ගෙවනවා. ඒක අද ආවහම අපි ගන්න මගේ රිසර්ව් එක වැඩි වුණා කියලා. එහෙනම් මේ ඕනම ඉන්දියාව හරි චීනේ හරි කායක හරි සොප් එකකට යනවා කියන්නේ කරන්සි සොප් එකකට යනවා කියන්නේ මොකද්ද? අපිට මතක තියාගන්න පුළුවන් රටේ නිල සංචිත ප්‍රමාණය ඉහළ දාන්න කියලා. නේ අපිට විදේශ ණය සහ පොලී ගෙවන්න සංචිත අවශ්‍යයි. හදිසි ණය කළමනාකරණය මේ හදිසි මේ ආනයන කළමනාකරණය කරන්න අපිට අවශ්‍යයි නිල සංචිත. විනිමය අනුපාතිකය ඉහළ යන්නේක නවත්ත ගන්න අපිට අවශ්‍යයි සංචිත. ගොඩක් සංචිත අවශ්‍යතා තියෙනවා.
ඒක නිසා මේ සොප් එකකට යනවා නැත්නම් විනිමය හුවමාරු ගිවිසුමකට යනවා කියලා ප්‍රශ්නයක් ඇහුවොත් ඒකේ අරමුණ මොකද්ද මහ බැංකුවේ ඔයාලා මතක තියාගන්න ඕන. අපි පස්සේ කතා කරනවා. නමුත් මේවා මතක තියාගන්න ලේසි. තමන්ගේ නිල සංචිත ඉහළ නංවා ගැනීමට. හරි. ඊළඟට අහනවා මම මේක කිව්වා අපි ක්ලාස් එක කතා කරනකොට ශ්‍රී ලංකා මහ බැංකුව ස්ථාපනය කිරීම සඳහා පදනම් කර ගන්නා ලද වාර්තාවේ නම මොකක්ද? කවුරු හරි කියන්නේ මහ බැංකුවේ පළවෙනි අධිපතිතුමාගේ නම එකයි මේක තියෙන්නේ. මොකක්ද? එක්ස්ටර් වාර්තා. අන්න හරි. එස්ටර් රිපෝට් කියලා තියෙනවා. එහෙනම් මතක තියාගන්න එස්ටර් රිපෝට් එක තමයි අපේ මොකද්ද මහ බැංකුව ස්ථාපනය කිරීමට යොදාගත්ත වාර්තාව. හරි? හරි නේද? මට තප්පරයක් දෙන්න. මම ක්ලාස් එකේ ඉන්නේ 10ට ගන්නම්. 10ට. ඉන්නවනේ. හරි. thank you. sorry. එතකොට එහෙනම් අපි දන්නවා මහ බැංකුව පිහිටවන්න යොදාගත් වාර්තාවේ නම මහ බැංකුවේ පළවෙනි අධිපතිවරයා පත් වුණෙත් එයාමයි ඒක ලිව්වේ. ඒක නිසායි අපි කියන්නේ එස්ටර් රිපෝට්. හරි එස්ටර් රිපෝට්. හරි. ඊට ඒක 8 වෙනි ප්‍රශ්නය. ඊළඟට 9 වෙනි ප්‍රශ්නයක් සාමාන්‍ය දැනුමින් අහන එකක්. ඉන්දියාවේ මහ බැංකුවේ නම මොකක්ද? ඉන්දියානු මහ බැංකුවේ නම මොකක්ද? ඔයාලා අහලා ඇති. RBI කියලා කියනවා මොකක්ද? Reserve Bank of India. Reserve Bank of India නැත්නම් RBI ඉන්දීය සංචිත බැංකුව. ඔක ඉංග්‍රීසියෙන් ලිව්වත් අර ඉන්දීය සංචිත බැංකුව කියලා කිව්වත් කිසිම ප්‍රශ්නයක් නැහැ උත්තරේ ගන්න. එහෙනම් RBI Reserve Bank of India. දැන් ඕක චයිනා ඇහුවොත් එහෙම අපිට ටක් ගාලා අපිට උත්තරයක් ලියන්න දුන්නොත් එහෙම Bank of China කියලා තියෙන්න පුළුවන්. නමුත් දැන් Central Bank of Sri Lanka කිව්වට Bank of China නෙමෙයි මහ බැංකුව. එහි මහ බැංකුව People's Bank of China. හරි. People's Bank of China තමයි චීනේ මහ බැංකුව. මොකද ඒක අර අපිට දුන්නොත් එහෙම Bank of China කියලා Bank of China නෙමෙයි People's Bank of China. ඊළඟට සිංගප්පූරුවේ ගත්තත් ඔයාලා දන්නවා Monetary Authority of Singapore වගේ අපිට කියන්න පුළුවන්. පාකිස්තානේ ගත්තොත් State Bank of Pakistan. State Bank of Pakistan. හරි අපි ලොකු රටවල් වල ඒවා කරනවා. මේ මොනවද කතා කරනවා. හරි. ඊළඟට ගත්තොත් මුදල් ඒක දන්න එකක් මුදල් මණ්ඩලෙහි සිටින පත් කරන ලද සමාජිකයින් සංඛ්‍යාව කොපමණද? හරි. මුදල් මණ්ඩලයෙහි සිටින පත් කරන ලද සමාජිකයින් සංඛ්‍යාව කොපමණද? කීයද? කවුරු හරි උත්සාහ කරනවා ඇහෙන්නේ නැහැ. 5යි. ඒ සියලුම සමාජිකයින් ගණන. හරි. මහ බැංකුවේ අධිපතිවරයා හරි මහ බැංකුවේ අධිපතිවරයා ඊළඟට මේ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා නිල වශයෙන් පත් කරනවා. තව ජනාධිපතිවරයා විසින් පත් කරන ලද සමාජිකයින් 3යි. හරි නේද? එහෙනම් පත් කරන ලද සමාජිකයින් ගණන කිව්ලා ඇහුවොත් 3යි. එක්ක විධායක නොවන නිලධාරීන් ගණන කියලා ඇහුවොත් 3යි. හරි? එහෙනම් පත් කළ සමාජිකයින් ගණන කිව්වත් මුදල් මණ්ඩලයේ ඉන්න පත් කළ සමාජිකයින් ගණන කිව්වත් මුදල් මණ්ඩලයේ සිටින විධායක නොවන සමාජිකයින් කිව්වත් එකයි. හරි? මම නැවත කියනවා මොකද්ද මුදල් මණ්ඩලයේ සිටින පත් කළ සමාජිකයින් ගණන කිව්වත් මුදල් මණ්ඩලයේ සිටින විධායක නොවන සමාජිකයින් කිව්වත් එකයි. කී දෙනාද ඉන්නේ? 3 දෙනයි. මුදල් මණ්ඩලයේ ඉන්න සමාජිකයින් කිව්වොත් 5යි. මුදල් මණ්ඩලයේ සමාජිකයින් 5යි. නමුත් පත් කළ සමාජිකයින් නොහොත් විධායක නොවන සමාජිකයින්ගේ ගණන 3යි. හරි නේද? ඒක අපි කතා කරපු එකක්. එතකොට ඔන්න ඒකෙනුත් 1යි 2යි 3යි 4යි 5යි 6යි. ඒකෙනුත් අපිට 6ක්
උත්තර ලියන්න පුළුවන් ප්‍රශ්න තියෙන 2015 සැප්තැම්බර්. ඊළඟට අපි ගමු 2016 මොකක්ද ඒකත් සැප්තැම්බර් එකක් මං ගාව තියෙනවා. ඒක ගත්තොත් ඒකෙත් අපිට පුළුවන් ප්‍රශ්න කීපයකට උත්තර දෙන්න. දැන් ඔයාලා මේවා බලද්දි හිතෙනවා මොකද්ද මේ එකම ස්ටයිල් එකකට අහන්නේ කියලා. හරි ඒක නිසා අපි ගත්තොත් ඔන්න ඒකෙත් අහනවා පළවෙනි ප්‍රශ්නේ එකට මහ බැංකුව විසින් වෙළඳපොලේ මූල්‍ය වත්කම් මිලට ගනු ලබන්නේ කොහෙන්ද? වෙළඳපොලේ මූල්‍ය වත්කම් මිලට ගන්නවා. බාණ්ඩ මූල්‍ය වත්කමක නමක් කියන්න මට. එකක බැංකුවල ඉන්න අය ඉන්නේ. ඒක නිසා කියන්න බලන්න මූල්‍ය වත්කමක නමක්. මූල්‍ය වත්කමක නමක් කියන්න මට. bonds හරි. භාණ්ඩාගාර බිල්පත් භාණ්ඩාගාර බැඳුම්කර අපිට කියන්න පුළුවන්. ඒවා සාමාන්‍ය මිලට ගනු ලබන්නේ කියලා උත්තරේ බොහොම හොඳයි. මේ මහ බැංකු රජයේ සුරැකුම්පත් වලට අපි කියනවා මූල්‍ය වත්කම් කියලා කියන්න පුළුවන්. භාණ්ඩාගාර බිල්පත් භාණ්ඩාගාර බැඳුම්කර. එතකොට භාණ්ඩාගාර බැඳුම්කර. භාණ්ඩාගාර බැඳුම්කර. භාණ්ඩාගාර බැඳුම්කර. ඒ කියන්නේ රජයේ බැඳුම්කර කියන එක. හරි. ඉතින් ඒවා මිලට ගන්නේ කියලා අපි ප්‍රශ්න 4ක් අහනවා. මුදල් මුද්‍රණය සඳහා, ලාභ සඳහා, ප්‍රාග්ධන ලාභ සඳහා, වත්කම් රැස් කිරීම සඳහා. හරි. එහෙනම් මේකේ තියෙන උත්තර අනුව මේක අපිට ද්‍රවශීලතාව පාලනය කරන්න වෙන්න පුළුවන්. නමුත් මේක එහෙම එකක් නෑ. මේ 4න් ඔයාලා හිතන්නේ මොකද්ද? කියන්නේ භාණ්ඩාගාර බිල්පත් භාණ්ඩාගාර බැඳුම්කර මහ බැංකුව ගත්තොත් මහ බැංකුවේ වත්කම් වැඩි වෙනවා. එහෙනම් ඒ වෙනුවෙන් මහ බැංකුව වගකීමුත් වැඩි වෙන්න ඕන. එහෙනම් මුදල් කියන්නේ වගකීම්. එහෙනම් මොකද්ද කරන්නේ? මුදල් නිකුත් කරනවා. හරි. ඒක අපි කතා කරනවා මුදල් පාඩමක් මම කරනවා ඔයගොල්ලන්ට සංචිත මුදල් ගැන එහෙම. ඒකෙදි මම මේක කතා කරනවා. නමුත් දැන්ට ගත්තොත් එහෙනම් මොකද්ද? මුදල් මුද්‍රණය සඳහා. මුදල් මුද්‍රණය සඳහා. මම තුන්වෙනි ප්‍රශ්නය ගන්නවා මේකෙදි මහ බැංකුවල ඊටමත් මූලික අරමුණ වන්නේ කියලා අහනවා. ඒකෙදි කියනවා අඩු උද්දමනය, විනිමය අනුපාත ස්ථායීතාව, ගෙවුම් පද්ධති ආරක්ෂාව, බැංකුවල මනා තත්ත්වය. එතකොට ඔයාලා හිතන්නේ මේකෙන් ඊටාම ළඟ තියෙන මොකද්ද ඉලක්කය වන්නේ මොකද්ද? මූලික අරමුණ අඩු උද්දමනය. යන්න හරි. මිල ස්ථායීතාව නැත්නම් අඩු උද්දමනය. ඒකට අපිට ලේසියෙන් උත්තර දෙන්න පුළුවන්. ඊළඟට මම 9 වෙනි ප්‍රශ්නේ ගන්නවා. ඒකෙන් අපිට ප්‍රශ්න 4ක් තමයි පුළුවන්. මුදල් මණ්ඩලයේ සිටින නිල සමාජිකයා සහ පත්කල සමාජිකයා අතර වෙනස කුමක්ද? අන්න. නිල සමාජිකයා කවුද මේකේ ඉන්න? කවුරු හරි කියන්නේ? අධිපති අපිට වඩා හොඳයි සම්පත්. ඔයාගේ නම පේනවා සම්පත්. මෙහෙම කියනවා නම් නිල බලයෙන් පත් වෙන්නේ කවුද? අධිපතිවරයාත් ව්‍යවස්ථාදායක මණ්ඩලේ මොකද්ද අනුමැතිය යටත්ව මුදල් ඇමතිවරයාගේ නිර්දේශය මත ජනාධිපතිවරයා විසින් පත් කරනවා. නමුත් නිල බලයෙන් කවුද එන්නේ? මුදල් අමාත්‍යාංශයේ ලේකම්. මම ඒකයි මෙතන අහන්නේ. මේක අහන්නේ මොකක් කියලාද? නිල සමාජිකයා. එහෙනම් කවුරු පත් උනත් දැන්ට තියෙන මුදල් මේ මූල්‍ය නීති පන්ති අනුව මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා එයා තමන්ගේ ඒ ඔෆිෂල් කැපැසිටි එකේ නිල බලයෙන් මුදල් මණ්ඩලයේ තුල සමාජිකයෙකු බවට පත් වෙනවා. මුදල් මණ්ඩලයේ වාඩි වෙන්න පුළුවන්. ඒක නිසා අපි එතන නිල සමාජිකයා කියන්නේ කාටද? මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට. හරි. එතකොට ඒ වගේම ඒකේ අහනවා පත්කල සමාජිකින් දැන් දන්නවා අතර වෙනස මොකක්ද කියලා. එහෙනම් මොකද දැන් වෙනස අපිට කියන්න පුළුවන්. නිල සමාජිකයා ලෙස මේ පත්වන්නේ මෙහිම මුදල් අමාත්‍යාංශයේ ලේකම් කියලා කියන්න පුළුවන්. ඒ අනුව එම මුදල් අමාත්‍යාංශයේ ලේකම් තියෙන තනතුර ලැබුව විට ඔටෝමැටිකලි නේද? එහෙම නැත්නම් නිතැනින්ම මුදල් මණ්ඩල සමාජිකයෙකු බවට පත් වෙනවා. ඒ කියන්නේ ඒකට සුදුසුකම් ලබනවා අර
මුදල් අමාත්‍යාංශ ලේකම් කියලා පත් වෙනකොටම නේද? දැන් වර්තමානයේ ඉන්න මිස්ටර් සජිත් ආටිගල මහත්මයා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ජනාධිපතිවරයා විසින් තමයි මේ අයව පත් කරන්නේ. ජනාධිපතිවරයා විසින් තමයි මේ අයව පත් කරන්නේ. එතකොට ඒ වගේම මොනවද ඒ අයව පත් කරද්දී මුදල් අමාත්‍යාංශයේ ලේකම් මුදල් අමාත්‍යවරයාගේ නිර්දේශයත් අවශ්‍ය වෙනවා. නමුත් ජනාධිපතිවරයා විසින් පත් වෙන්නේ. ඒ වගේම තව වෙනසක් මොකද්ද? මේ අය විධායක නොවන සමාජිකයන්. එනම් මුදල් මණ්ඩලයේ ඉන්න විධායක සමාජිකයින් කවුද? මහ බැංකුව අධිපතිවරයා සහ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා. අනිත් අය විධායක නොවන සමාජික. එහෙනම් දැන් වෙනස අපිට ලකුණු දෙකකට ලියන්න පුළුවන් මේ ලේසියෙන්. මොනවාද ඒ වෙනස? මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා මහ බැංකුව සමාජිකයෙකු ලෙසපත් වෙන්නේ නිල බලයෙන්. ඒ කියන්නේ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා බවට පත් වුණු ගමන්ම ඒ තත්ත්වය ලැබෙනවා. නමුත් පත්කල සමාජිකයින් කියලා කියන්නේ ජනාධිපතිවරයා විසින් මුදල් අමාත්‍යවරයාගේ නිර්දේශය මත පත් කරනවා සමාජිකයින් 3 දෙනෙක්. එක. අනිත් එක තමයි මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා සමාජිකයෙකු වන්නේ විධායක සමාජිකයෙකු විදිහට. නමුත් පත්කල සමාජිකයින් වෙන්නේ විධායක නොවන සමාජික. හරි නේද වෙනස? සර් ඔව්. අපි කලින් අර විධායක නොවන නිලධාරීන් 3 දෙනෙක් කියලා ගත්තේ මුදල් අමාත්‍යාංශ ලේකම් නේද? දැන් හොඳට නෝට් එක බලන්න. හොඳට නෝට් එක ටියුට් එක බලන්න. එතකොට අපි ගන්නෙ 5 දෙනයි. ඒ 5 දෙනාගෙන් අධිපතිවරයා සභාපති. ඊළඟට මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා නිල බලයෙන් සහභාගී වෙන එක්කෙනා. අනිත් 3 දෙනා ජනාධිපතිවරයා විසින් පත් කරන විධායක නොවන සමාජිකයින් 3 දෙනා. හරි? සමාජිකයින් 5යි. 5න් 2ක් විධායක සමාජිකයින් 3 දෙනෙක් විධායක නොවන සමාජික. විධායක නොවන සමාජිකයින් කියන්නේ අර පත්කල සමාජිකයින්. පත්කල කියලා කියන්නේ ජනාධිපතිවරයා විසින් අර මේ තමන්ගේ නිල බලයෙන් පත් කරනවා 3 දෙනෙක්ව. ඒ 3 දෙනාව සඳහන් කරන්නේ විධායක නොවන සමාජික. තේරුණාද ඔයාගේ ප්‍රශ්නෙට කවුද ඇහුවේ? එයා මේ උදේශිකා තේරුණාද? හරිනේ. හරි. එතකොට ඊළඟට 10 වෙනි ප්‍රශ්නෙටත් අපිට කියන්න පුළුවන් මේ ප්‍රශ්නය ටිකක් වැරදි ප්‍රශ්නයක්. නමුත් ඒක තියෙන හින්දා අපි ගමු ශ්‍රී ලංකා මහ බැංකුව අධීක්ෂණය කරනු ලබන අමාත්‍යාංශේ නම. මෙතන අධීක්ෂණය කියන එක බෑ. මොකද මුදල් අමාත්‍යාංශයේ තියෙන. නමුත් මුදල් අමාත්‍යාංශයේ මහ බැංකුව අධීක්ෂණය කරන්නේ නැහැ. මහ බැංකුව කියන්නේ ස්වාධීන ආයතනයක්. නමුත් අයත් වෙන්නේ සාමාන්‍යයෙන් අයත් වෙන්නේ මුදල් අමාත්‍යවරයාට. එහෙම මිසක් මහ බැංකුව අධීක්ෂණය කරන්නේ නැහැ මුදල් අමාත්‍යාංශය. මොකද මහ බැංකුව ස්වාධීන ආයතනයක්. ඒ ප්‍රශ්නේ වැරදි. නමුත් අයත් වෙන අමාත්‍යාංශය වෙන්නේ කැටගරයිස් කරනකොට මුදල් අමාත්‍යාංශය. හරිද? මොකද සාමාන්‍යයෙන් හරි සාමාන්‍යයෙන් ගත්තහම මුදල් මට කෝල් එකක් ආපු හින්දා මගේ අවධානය කැඩුනා. එහෙනම් මම ආපහු කියනවා මම කියන්නේ මුදල් අමාත්‍යාංශය තමයි මහ බැංකුව අයත් වෙන දෙපාර්තමේන්තුව. අයත් වෙන අමාත්‍යාංශය. නමුත් මහ බැංකුව කියන්නේ ස්වාධීන ආයතනයක්. මහ බැංකුවේ ප්‍රාග්ධනයවත් මුදල් අමාත්‍යාංශයෙන් මූල්‍යණය වෙන්නේ නැහැ. මම කියලා තියෙනවා ප්‍රාග්ධනය හම්බෙලා තියෙන ඉස්සෙල්ලම අර කොමසාරිස් මණ්ඩලයේ මුදල් වලින් මිලියන 15 ඊට පස්සේ මහ බැංකුවේම ලාභ වලින් තමයි. ඒක නිසා අධීක්ෂණය කරනු ලබන්නේ නෙමෙයි අයත් වෙන එක කිව්වනම් ඒ ප්‍රශ්නේ හරි මුදල් අමාත්‍යාංශය. හරි. එතකොට ඒක 2016 සැප්තැම්බර්. එතකොට 2017 මාර්තු ප්‍රශ්නය ඒකත් අපි කතා කරමු. අපේ වෙලාව යනවා. ඒක නිසා පාඩම කරන්න ඕන නිසා නමුත් 2017 එකත් අපි කතා කරමු. ඕන 16 සැප්තැම්බර්නේ 16 මාර්තුත් අපි අරන් 16 මාර්තුත් අපි අරන් ඒකත් ඉවර වෙනවා. මේ දෙකම කොහොම හරි කතා කරමු ටක් ගාලා.
ඔන්න ඒකෙත් පළවෙනි ප්‍රශ්නේ පළවෙනි එක. මහ බැංකුව විසින් රන් සංචිත පවත්වාගෙන යනු ලබන්නේ. ඒකත් මම සංචිත කළමනාකරණයේදී කරන්නේ. මේක කියනවා යන්න රන් සම්මතය සඳහා ඊළඟට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අවශ්‍යතාව ඉටු කිරීමට මහ ජනතාවට අලෙවි කිරීම සඳහා නැහැ. හතරවෙනි ප්‍රශ්නය විදේශ සංචිත. අපි විදේශ සංචිත ගන්නකොට ඒක තියෙනවා money market instruments නැත්නම් මුදල් උපකරණ මුදල්මය උපකරණ විදිහට කෙටි කාලීන ඒවා ඊළඟට fixed income securities කියලා කියනවා ස්ථිර ප්‍රතිලාභ ලබා දෙන ආයෝජන විදේශීය බැඳුම් කරවල වගේ රත්රන් ඒකට ඒ රත්රන් කියන්නේ සාමාන්‍යයෙන් 6ක් විතර අපේ සංචිත ප්‍රමාණයෙන් නියෝජනය වෙන්නේ රත්රන්. එතකොට සාමාන්‍ය මහ බැංකුවල 5ක් වගේ තියාගන්නවා ජාත්‍යන්තර ද්‍රව්‍යශීලතාවයේ. ඒක නිසා අපි රත්රන් අපි තියාගන්නේ මහ බැංකුවක් මොකේද සංචිත අවශ්‍යතාවය සඳහා. දැන් මම ඉස්සෙල්ලත් කිව්වා සොප් ඇරේන්ජ්මන්ට් එකකට යන්නේ කරන්නේ සොප් එකකට ඒ සංචිත වැඩි කරගන්න. ඒ වගේමයි මෙතනදී මම කිව්වා රත්රන් පවත්වාගෙන යන්නෙත් අපි සංචිත අවස්ථාවේ. හරි. ඊළඟට අන්න මෙතනක් තියෙනවා ආපහු දෙවෙනි ප්‍රශ්නේ. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරන්නේ. ඒ කියන්නේ අන්න ආපහු නිකුත් කරන්නේ. ඒකෙදි කියනවා විවට වෙළඳපොළ කටයුතු සඳහා රාජ්‍ය ණය ආපසු ගෙවීම සඳහා ඊළඟට රජයට අවශ්‍ය අරමුදල් සම්පාදනය සඳහා ණය ලබා ගැනීම සඳහා. එහෙනම් මොකද්ද මේකෙන් උත්තරය? දැන් ඔයගොල්ලෝ දන්නවා. කියන්න බලන්න. රජයට අරමුදල්. හරියටම හරි. රජයට අවශ්‍ය අරමුදල් සම්පාදනය කිරීම සඳහා කියන එක. එහෙනම් නිකුත් කරන්න කිව්වොත් ඕක තමයි අපිට එන්නේ. හරි. ඒකට අපිට මේ ළඟ ප්‍රශ්න පත්‍රවල දෙකක්ම තිබුණා. ඒ වගේ. ඊළඟට මහ බැංකුවල මූලික කාර්යයක් වනුයේ කියලා තියෙනවා. හරි. ඒකේ තියෙනවා මූල්‍ය බුද්ධි කටයුතු කිරීම, කාසි ටංකනය කිරීම, රජයේ සුරැකුම්පත් නිකුත් කිරීම, මූල්‍ය වෙළඳපොලේ ද්‍රවශීලතාව නියාමනය කිරීම. එහෙනම් මූල්‍ය බුද්ධි කටයුතු කියන්නේ මහ බැංකුවේ දෙපාර්තමේන්තුව. කාසි ටංකනය කියන්නේ ඔය අපි මුදල් නිකුත් කරලා තියාගෙන ඉන්නවා නිකුත් කරනකම්. ඊළඟට ගත්තාම රජයේ සුරැකුම්පත් නිකුත් කරනවා කියන්නේ ඒකත් මහ බැංකුවේ නියෝජිත කාර්යයක්. නමුත් මූල්‍ය වෙළඳපොලේ ද්‍රවශීලතාව නියාමනය කරන්නේ ඇයි? පොලි අනුපාතික ඉහළ පහළ යන එක වළක්වන්න. ඒ අනුව තමයි මුදල් අපි කරන්නේ. එහෙනම් අපේ උත්තරේ වෙන්න ඕන මොකක් කියලාද? මූල්‍ය වෙළඳපොලේ ද්‍රවශීලතාවය. මුදල් ප්‍රතිපත්තියට ළඟින්ම යන්නේ ඒක. ඒකේ ගැටලුවක් තියෙනවද? ඊළඟට අපෙන් අහනවා මහ බැංකු වෙනත් මහ බැංකු සමග මුදල් හුවමාරු ගිවිසුම් සඳහා එළඹෙනුයේ කුමක් නිසාද? දැන් ඕගොල්ලෝ දන්නවා මොකක් නිසාද? සංචිත ඉහළ නංවා ගැනීම සඳහා. බාණ්ඩ එකම ප්‍රශ්නය අහනවා නිතර. හරි. එහෙනම් මෙතනදී අහන්නේ මුදල් හුවමාරුව කියන්නේ කරන්සි ස්වැප්ස් වලට එළඹෙන්නේ ඇයි? සංචිත ඉහළ නංවා ගැනීම සඳහා. ඒ කියන්නේ මේ ප්‍රශ්න රිපීට් වෙනවා. ඒක අමතක කරන්න එපා. මේ පළවෙනි ප්‍රශ්නේ තියෙන ඒවා රිපීට් වෙනවා. හරි. ඊළඟට මුදල් නීති පනතෙහි දැක්වෙන ප්‍රතිපාදනයන්ට අනුව මුදල් මණ්ඩලය විසින් මුදල් අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කළ යුතු වාර්තා දෙකක් අපි තාම කරලා නැහැ. අපි ගිණුම් ගැන කරනකොට කියනවා ඒ කියන්නේ මහ බැංකු වාර්ෂික වාර්තාව සැප්තැම්බර් 15 රිපෝට් එක. මේකත් හැමදාම අහන ප්‍රශ්නයක්. මම ඊටරදි කරන්නම් දැන්ට මතක තියාගන්න. මහ බැංකු වාර්තාව වාර්ෂික වාර්තාවයි සැප්තැම්බර් 15 රහස්‍ය වාර්තාව. ඒ කියන්නේ අයවැය හදන්න කලින් මේ මුදල් අමාත්‍යවරයාට රටේ මූල්‍ය තත්ත්වය ආර්ථික තත්ත්වය පිළිබඳ රහස්‍ය වාර්තාවක් මහ බැංකුව බාර දෙනවා. අන්න ඒකට කියනවා අපි සැප්තැම්බර් 15 වාර්තාව කියලා. ඒ දෙක අපිට ලියන්න පුළුවන් අපි පස්සේ එක කතා කරමු. ඊළඟට අහනවා ඕස්ට්‍රේලියාවේ මහ බැංකුවේ නම මොකක්ද කියලා. ඔයාලා අහලා ඇති මොකක්ද? Australian Reserve Bank කියන එකයි අපි කියන්නේ. Australian Reserve Bank. ඕස්ට්‍රේලියානු සංචිත බැංකුව කිව්වොත් හරි. සිංගප්පූරු මුදල් අධිකාරියේ මූල ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේදී යොදා ගන්නා ඉලක්ක විචල්්‍ය කුමක්ද? දැන් දන්නවා මොනවද? විදේශ වත්කම් විදේශ මුදල්. බණ්ඩේ ප්‍රශ්නේ දැන් 3 පාරක් ආවා.
හරි? ඒක හැමදාම ඔයාලගෙන් අහන එකක්. ඊළඟට ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා සහ නියෝජ්‍ය අධිපතිවරු පත් කරනු ලබන්නේ කවුරුන් විසින්ද? එහෙනම් අපිට කියන්න පුළුවන් මහ බැංකුවේ අධිපතිවරයා කියලා ඉරක් ගහලා අපි ලියනවා කවුද? ජනාධිපතිවරයා විසින් මුදල් අමාත්‍යවරයාගේ නිර්දේශය සහ මොකද්ද අපි කියන්නේ ව්‍යවස්ථාදායක මණ්ඩලයේ නිර්දේශයට යටත්ව කියලා අපිට කියන්න පුළුවන්. නියෝජ්‍ය අධිපතිවරු පත් කරන්නේ කොහොමද? අපි දැන් දන්නවා මුදල් මණ්ඩලය විසින්. නමුත් මුදල් අමාත්‍යවරයාගේ නිර්දේශය මත. මේ ප්‍රශ්නයත් හැම වෙලාවෙම අපෙන් අහන එකක්. මේ ප්‍රශ්න පත්‍ර ටික එකට තියාගෙන අහනකොට බලනකොට අපිට හිතෙනවා මේක දැන් මේ විදිහට කරන්න පුළුවන්. කියන්නේ මේ විදිහට තමයි අහන්නේ කියලා. හරි. ඊළඟට අන්තිමට කරපු 2017 එකත් ඒකේ ප්‍රශ්න ටිකක් තියෙනවා. ඒකත් බැලුවොත් පහත දැක්වෙන ඒවායින් නූතන මහ බැංකුවල අරමුණක් ලෙස සැලකිය නොහැක්කේ මොකද්ද? සලකන්න බැරි. අයන්න කියනවා මිල ස්ථායීතාව පවත්වා ගැනීම, ආයන්න ආර්ථික වර්ධනය සඳහා සහාය වීම, ඇයන්න මූල්‍ය පද්ධති ස්ථායීතාව පවත්වා ගැනීම, යන්න රජයේ අයවැය හිඟය මූල්‍යනය කිරීම. එහෙනම් මහ බැංකුවක අරමුණක් නොවන්නේ මොකක්ද? හතරවෙනි එක. හතරවෙනි එක රජයේ අයවැය හිඟය මූල්‍යනය කිරීම මහ බැංකුවේ අරමුණක් නෙමෙයි. නමුත් මිල ස්ථායීතාව ආර්ථික වර්ධනයේ මූල්‍ය පද්ධති ස්ථායීතාව පවත්වාගෙන යනවා මෙතනදී නෑ. ඊළඟට ගත්තාම දෙවෙනි එක මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේදී ශ්‍රී ලංකා මහ බැංකුව ක්‍රමයෙන් නැඹුරු වෙමින් පවතින රාමුව වන්නේ. දැන් ක්‍රමයෙන් නෙමෙයි දැන් ගිහිලා තියෙන්නේ. එතකොට මුදල් සමස්ත ඉලක්කකරණය නෙමෙයි 80 සිට 2017 දක්වා අපි කරා. ඊළඟට ආයන්න තමයි හරි උත්තරේ නම්‍යශීලී උද්දමන ඉලක්කකරණය මම වෙන මේක කරන එකක්. ඒක 2020 ඉඳන් තියෙන එකක්. විනිමය අනුපාත ඉලක්කකරණය 77 දක්වා. ඊළඟට නාමික ආදායම් ඉලක්කකරණය. ඕකෙන් අපි දැන් ගත්තාම ශ්‍රී ලංකා මහ බැංකුව ක්‍රමයෙන් නැඹුරු වෙන්නේ නම්‍යශීලී උද්දමන ඉලක්කකරණය මම වෙනමම පාඩමක් විදිහට කරන එකක්. ඊළඟට මහ බැංකුවක් විසින් නව මුදල් නිකුතුවක් සිදු කරනු ලබන්නේ. හරි නව මුදල් නිකුත් කිරීමක් සිදු කරනු ලබන්නේ. මේකේ තියෙනවා රජයට ණය සැපයීමෙනි, රජයේ තැන්පතු බාර ගැනීමෙනි, විදේශ විනිමය විකිණීමෙනි ඉහත කිසිවක් නොවේ. දැන් ඉහත කිසිවක් නොවේ කියන එක අපිට අයින් වෙනවා. විදේශ විනිමය විකුණුවොත් මොකද්ද වෙන්නේ? අලුත් මුදල් නිකුතුවක්ද අවශෝෂණයක්ද වෙන්නේ? විදේශ මුදල් අවශෝෂණයක්. ඒ විදේශ මුදල් නිකුත් කරනවා දෙනවා බැංකුවලට, බැංකුවල තියෙන මුදල් ආපහු ගන්න. ඊළඟට තැන්පතු බාර ගන්නවා කියන්නේ අපි හිතමු රජයේ තැන්පතු වාණිජ්‍ය බැංකුවල තැන්පතු බාර ගත්තොත් එහෙනම් මොකද්ද වෙන්නේ? වෙළඳපොලේ ද්‍රවශීලතාව අඩු වෙනවා. එහෙනම් නව මුදල් නිකුත් වෙන්නේක් වෙන්නේ නැහැ. නමුත් රජයට ණය සැපයුවොත් නව මුදල් නිකුතුවක් වෙනවා. රජයේ සුරැකුම්පත් නිකුත් මිලට ගන්නවා රජයට මුදල් දෙනවා. එහෙනම් ඒකේ උත්තරේ වෙන්නේ අයන්න රජයට ණය සැපයීමෙන්. ඊළඟට පස්වෙනි එකේ අහනවා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රජයේ සුරැකුම්පත් නිකුත් කරනු ලබන්නේ. ආපහු නිකුත් කරනු ලබන්නේ. ඒකෙදි කියනවා ශ්‍රී ලංකාවේ බැදුම් කර වෙළඳපොළ දියුණු කිරීම සඳහා රජයට අවශ්‍ය කරනු ලබන අරමුදල් රැස් කිරීම සඳහා ඒකත් හරි මුල් එකත් හරි. ඊළඟට මුදල් වෙළඳපොළේ අතිරික්ත ද්‍රවශීලතාව අවශෝෂණය කර ගැනීම සඳහා. ඒකට වෙළඳපොළේ අතිරික්ත තියෙන මුදල් මහ බැංකුව මේ සුරැකුම්පත් නිකුත් කෙරුවොත් මොකද්ද වෙන්නේ? මහ බැංකුවට එනවා. ඊළඟට ඉහත සියල්ල සඳහා. එහෙනම් ඉහත තුනම හරි. හරි සුරැකුම්පත් නිකුත් කරනවා. සුරැකුම්පත් නිකුත් කරනවා කියන්නේ සුරැකුම්පත් දෙනවා මේ වෙළඳපොළේ තියෙන අර මුදල් එනවා. මම අපි මේවා ඉදිරියේදී විවට වෙළඳපොළ කටයුතු වලදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කරනවා. එහෙනම් වැඩි කාලයක් මම මේකට ගන්න නැහැ. 8 වෙනි ප්‍රශ්නය ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා සහ නියෝජ්‍ය අධිපතිවරුන් පත් කරනු ලබන්නේ කවුරුන් විසින්ද? බාණ්ඩාර රිපීට් වෙන ප්‍රශ්නේ බලන්න හැම ප්‍රශ්න පත්‍රයකම මේක තියෙනවා. ඒකින්ද හොඳට මතක තියාගන්න. අධිපතිවරයයි නියෝජ්‍ය අධිපතිවරුන්යි කවුද පත් කරන්නේ නිල කාලේ ඔක්කොම අපි දන්නවා. උත්තරේ අවශ්‍ය නැහැ මම ඉස්සෙල්ලා කියපු නිසා. ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලෙහි කටයුතු කරනු ලබන පත් කළ නියෝජිතයින් ගණන කොපමණද? ඔවුන් පත් කරනු ලබන්නේ කවුරුන් විසින්ද? එහෙනම් පත් කළ නියෝජිතයින් අපිට කියන්න පුළුවන් කීයට 3 දෙනයි කියලා ජනාධිපතිවරයා විසින්
එතකොට පත් කරනු ලබන්නේ ජනාධිපතිවරයා විසින් මුදල් අමාත්‍යවරයාගේ නිර්දේශය මත ව්‍යවස්ථාදායක මණ්ඩලයේ මත කියලා කාට හරි තර්ක කරන්න පුළුවන් පත් කරනු ලබන එක්කෙනා කියලා මේ එහෙන අධිපතිවරයාත් පත් කරනවානේ කියලා. නමුත් මේක මේ ට්‍රාන්ස්ලේෂන් වල තියෙන වැරදි. ඒක නිසා මෙතනදී එන්නේ අර විධායක නොවන සමාජිකයින් 3 දෙනා ගැන තමයි මේ හැමදාම අහන්නේ. ඊළඟට මුදල් නීති පනත අනුව විශේෂයෙන් ස්ථාපිත කොට ඇති ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධාන දෙපාර්තමේන්තු දෙක, එකත් අපි ඉස්සෙල්ලා කතා කරපු එකක් බැංකුව අධීක්ෂණයකයි ආර්ථික පර්යේෂණයකයි. දැන් ඔයාලා දන්නවා මේ විදිහට ප්‍රශ්න පත්‍ර ළඟ තියාගෙන කරනකොට අපිට හොඳටම පේනවා මේ ප්‍රශ්න පත්‍රවල 50% විතර තියෙන්නේ මොනවද? රිපීට් වෙන ප්‍රශ්න. ඒක නිසා මම කරන පාඩම් වලදීත් ඔයාලා නැවත අරගෙන බලන්න මේ ප්‍රශ්න පත්‍ර. එහෙම බල මොකද අපි මේ පාඩම ඉගෙන ගැනීම තුලින් බලාපොරොත්තු වෙන පාඩම් වලට සහභාගී වීම තුලින් රිසර්ච් එකක් කරලා මහා දැනුම ගන්න ඕන. දැනුම් සම්භාරයක් එකතු කරගෙන ඒකේ සෙන්ට්‍රල් බැංකින් සම්බන්ධනේ පයිතගරස් කෙනෙක් වෙන එක නෙමෙයි විභාග පාස් වෙන්න ඕන. ඒක නිසා මේ අපි මේ ඉගෙන ගන්න ඒවා එක්ක හැම වෙලාවෙම ප්‍රශ්න පත්‍රය සංසන්දනය කරන්න. මොකද අපි කොච්චර මේ මෙතන ඉගෙන ගත්තත් වැඩක් නැහැ. පැය දෙකක් වෙන් කරලා අපිට විභාගය සාර්ථක කරගන්න බැරි නෑ. ඒකයි මම මේ ප්‍රශ්න පත්‍ර අරගෙන මං හිතුවේ පැය භාගයයි යන්නේ කියලා ඊට වඩා ගිහින් තියෙනවා. නමුත් ඒක අපිට වැදගත් වෙනවා මේවා කතා කරන එක. එතකොට අපි අනිත් දවසෙත් ඒ වගේ බලමු. එතකොට අපි අද පාඩමෙන් පස්සේ තවත් ඔයාලට මේ පළවෙනි ප්‍රශ්න වලට උත්තර ලියන්න තියෙන හැකියාව වැඩි වෙනවා. ඒ වගේම මුදල් ප්‍රතිපත්ති උපකරණ සම්බන්ධයෙන් තියෙන ලකුණු 20 අර කොටස් 4ක් යට තියෙන ඒවාත් අපිට ඊළඟ දවසේ ඉඳන් කරන්න පුළුවන් වෙනවා අද පාඩමෙන් පස්සේ. එහෙනම් දැන් අද පාඩමට අපි යමු අපේ ප්‍රසන්ටේෂන්. සර්. ඔව් අහන්න. සර් මේ අවුරුදු 5ක වගේ පාස් පේපර් අප්ලෝඩ් කරන්න කියන්න බැරි ඉන්ස්ටිටියුට් එකට මේ Google Classroom එකට? පුළුවන් කියන්න පුළුවන්. ඒක මම ඉල්ලන්නම් ලබන සැරේ ඉඳන් මේ ලේටස්ට්ම ප්‍රශ්න පත්‍ර 5 අප්ලෝඩ් කරන්න කියලා. එතකොට අපි print out අරන් ඒක බලන්න පුළුවන් නේ. ඒක වඩා හොඳා. මොකද ප්‍රශ්න පත්‍ර එක්ක යන එක. ඒක නිසා හරි සර්, thank you. අසකේ. එතකොට හරිනේ. එතකොට තව ප්‍රශ්නේ වගේ තියෙනවද? අපිට අද ඒක අපිට පටන් ගන්න පුළුවන්. අපි විනාඩි 48ක් වගේ ගිහින් තියෙන්නේ. හරි. දැන් හරි. ඔව් අහන්න. මම ප්‍රධාන දෙපාර්තමේන්තු දෙක එකක් බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුව අනිත් එක මේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව. ඔව්. ඉකොනොමික් රිසර්ච් ඩිපාර්ට්මන්ට් ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව. හරි සර්. හරිනේ. ඒ දෙක තමයි මහ බැංකුව පිහිටවද්දිම අර පනතෙම්ම දාපු දෙපාර්තමේන්තු දෙක. ඊට පස්සේ එක්ස්චේන්ජ් කන්ට්‍රෝල් ඩිපාර්ට්මන්ට් එහෙම දැම්මා. නමුත් ඉස්සල්ලාම දැම්මේ බැංකු අධීක්ෂණයකයි ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවයි. ඒ දෙක තමයි. ඒ දෙක තාමත් ෆන්ක්ෂන් වෙනවා. ඒ දෙපාර්තමේන්තු. ඒකත් හැමදාම අහන ප්‍රශ්නයක්. ඔය සිංගප්පූරු කතාව හැමදාම අහන එක. සිංගප්පූරු මහ බැංකුවේ ඔය මුදල් නිකුත් කරන්න යොදා ගන්න විදේශ වත්කම. ශ්‍රී ළඟට ඔය පත්කල සමාජිකයින් අන්නේ ඒ ප්‍රශ්නේ අපිට හැමදාම වගේ අහන ප්‍රශ්න. ඒක නිසා ඕකෙන් 50%ක් කියන්නේ අපි තව ඉස්සරහා පාඩම් කරගෙන ගිහින් ආයෙ පළවෙනි ප්‍රශ්නේ බලනකොට ඔයාලට තේරෙයි 60%ක් 70ක් රිපීට් වෙන ප්‍රශ්න කියලා. හරි. ඔන්න අලුත් ඒවා විදිහට අපිට ලියන්න දෙන්නේ මහ බැංකුවල අධිපතිවරුන්ගේ නම් අහනවා. අන්න ඒවා අහනවා. ඒ වගේ දේවල් විතරයි අලුත් ඒවා එන්නේ. අර හිටපු අයයි යන්නේ එහෙම කියලා. එහෙම නැතුව අනිත් ඒවා රිපීට් වෙන ප්‍රශ්න. මම ඉදත් කිව්වා මේ ප්‍රශ්න පත්‍රය අමාරු එකක් නෙමෙයි. නමුත් පාඩමයි ප්‍රශ්න පත්‍රයයි දෙකම එක ළඟ යන්න ඕන. විශේෂයෙන්ම දෙවෙනි ප්‍රශ්නේ කරන්නත් ඕන මේ විදිහට අපි 2014 ඉඳන් කොහොම එක දිගට තියාගෙන අලුත් ඇනුවල් රිපෝට් එකෙන් ඒවට ප්‍රශ්න උත්තර දුන්නාම අපිට ගොඩක් ඒවට උත්තර දෙන්න ඕනේ නැහැ. මොකද හේතුව රිපීට් වෙන ප්‍රශ්න තියෙන නිසා. කරන්න එහෙම අපි ඒම් කර. මම මුල් දවසේම කිව්වා ඒක කරන්න ඕන. දෙපාර්තමේන්තු ප්‍රශ්න නිතර එන එකක්. ඒවා ටික කරපුවාම එනවා. ඊළඟට විදේශ මහ බැංකු සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්න එහෙම එනවා. එතකොට අපිට අන්න ඒවා තෝරගෙන. මොකද අපි හැම දෙයකටම සූදානම් වෙලා කරන්න ඕන. එහෙම සූදානම් වෙලා කරොත් අපිට මේක එකපාරින්ම මේ පාස් වෙන්න පුළුවන්. මොකද මේ මහා ලොකු විශාල මේ වෙන්නේ රිපීට් වෙන ප්‍රශ්නත් එනවා. අනිත් එක මේ ආර්ථික මේ ගැන කතා කරන්න තියෙන ඒවා මේ ලේටස්ට්ම දේවල් තමයි අපි කතා කරන්නේ. පරණ ප්‍රශ්න පත්‍ර වෙනස උත්තර දෙද්දිත් අපි මේ එදා
15 වාර්තාවෙන් අපි උත්තර දෙන්නේ. අපි මේ ප්‍රශ්නය අදට යොදාගෙන අද ප්‍රශ්න විදිහට තමයි අපි සාකච්ඡා කරන්න ඕනේ. ඒක නිසා අපි මෙහෙම කරමු. දැන් එහෙනම් එදා මම අන්තිමට ඕගොල්ලෝ එක කතා කරේ මහ බැංකුවේ අරමුණු ගැන. එදා සයිට් එක අවසන් වුණේ ඒ විදිහට ශ්‍රී ලංකා මහ බැංකුවේ අරමුණු විදිහට ගත්තා. ආර්ථික හා මිල ස්ථායීතාවත් මූල්‍ය ක්‍රමේ ස්ථායීතාවත් කියන ඒ කොටස් දෙක තමයි ගත්තේ. එතකොට ආර්ථික හා මිල ස්ථායීතාව කියලා අපි ඉකොනොමික් ඇන්ඩ් ප්‍රයිස් ස්ටැබිලිටි කියලා මේකේ තියෙනවා. එහෙනම් මම මේකේ කියලා තියෙනවා ආර්ථික හා මිල ස්ථායීතාව කියන්නේ පොඩි අර ස්පෙලිංස් වල වැරදි තියෙනවා. නමුත් කරන්න දෙයක් නැහැ. දැන් මෙතන තියෙන මිල ස්ථායීතාවය යනු මොකද්ද? සමස්ත මිල මට්ටමේ වෙනස් වීම අඩු. ඒ කියන්නේ සමස්ත මිල මට්ටම නැත්නම් පොදු මිල මට්ටමේ උච්චාවචනයන් ගොඩක් අඩුවෙන් ස්ථාවර මට්ටමක පවත්වා ගැනීම. නමුත් මේකෙදි කවදාකවත් මිල අඩු වෙන එකක්වත් හැමදාම එකම මිලක් තියෙන එකක්වත් කතා කරනවද? නැහැ. අපි මෙතනදී කතා කරන්නේ මිල වැඩි වෙනවා. නමුත් මෙතන ස්ථායීතාවයේ නැත්නම් මිල මට්ටමේ පොදු මිල මට්ටමේ වෙනස් වීම අඩු කියන්නේ ආර්ථිකයේ ඉන්න කුටුම්බ හා ව්‍යාපාරික අංශවල තීරණ ගැනීමේ ක්‍රියාවලියට බාධාවක් නොවන ආකාරයෙන් මිල මට්ටම් පවත්වා ගන්න හැකියවීම. එහෙනම් ඒක තමයි මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ මහ බැංකුව. එහෙනම් මිල ස්ථායීතාවය යන සමස්ත මිල මට්ටමේ වෙනස් වීම අඩු ස්ථාවර මට්ටමක පවත්වා ගැනීමයි කියන්නේ ඒක. එහෙනම් දැන් අපිට දන්නවා මොකද්ද මිල ස්ථායීතාවය යන කුමක්ද කියලා අහුවොත් දන්නවා. එහෙනම් අපි පොදු මිල මට්ටම දැඩි උච්චාවචනයන්ගෙන් තොරව පවත්වා ගැනීම මේක මූලික අරමුණයි. එනම් කියලා අපිට කියන්න පුළුවන් ආර්ථිකයක වෙසෙන කුටුම්බ හා ව්‍යාපාරික අංශවල තීරණ ගැනීමේ ක්‍රියාවලියට බාධාවක් නොවන ආකාරයෙන් මිල මට්ටම පවත්වා ගැනීමයි. එහෙම නැත්නම් 15 ස්ථායී මට්ටමක උද්දමන අනුපාතකයේ පවත්වා ගැනීම. ඒ උත්තර ඔක්කොම එනවා. ඒකට කියනවා අපි උද්දමනය හෝ අවදම්මනය තුලින් ඇතිවිය හැකි අයහපත් ආර්ථික බලපෑම ඉවත් කිරීම සඳහා මිල ස්ථායීතාව වැදගත්. අන්න. එහෙනම් උද්දමනය අධික උද්දමනය. ඒ කියන්නේ අපි කියන්නේ ආර්ථිකයේ තුල දැන් අපි කියනවා 4ත් 6ත් අතර උද්දමනය. දැන් මේ කාලේ වර්තමානයේදී 5%ක උද්දමන අනුපාතිකයක් තියෙනවා. එතකොට කාට හරි කියන්න පුළුවන් දැන් මේක ගැන කතා කරනකොට මේ විදිහට. දැන් පොලි අනුපාතික ගොඩක් අඩු කරලා පුළුවන් තරම් ණය දෙන්න කියලා කියනකොට උද්දමනය ඇති වෙන්න පුළුවන් කියලා. ඇයි උද්දමනය ඇති වෙන්නේ නැහැ කියලා අපි කියන්නේ? කවුරු හරි කියන්න අදහසක් විදිහට. ඇයි උද්දමනය ඇති වෙන්නේ නැහැ කියලා අපි කියන්නේ? අපි කියනවා මේ ඉසිරි මාස 6 තුල වසරක් තුල ගත්තොත් උද්දමනය ඇති වෙන්නේ නැහැ. ඇයි අපි එහෙම කියන්නේ? කවුරු හරි කියන්නේ? උත්සාහයක් කරන්න. ණය පොලි අනුපාතය අඩු නිසා මේ ඔව් මුදල් ගලා ගින් තියෙනවා මහජනයා අතර. ඔව් ඒ නිසා භාණ්ඩ සේවා වලට වැඩි ඉල්ලුමක් ඇති වෙයි ඇති වෙනවා. ඔව් ඒක එහෙනම් අනිවාර්යෙන් උද්දමනයක් ඇති වෙනවා නේ. දැන් එහෙම මුදල් මිනිස්සු අතට ආවොත් අපි කියනවා ඉල්ලුම වැඩි කරනවා කියලා. ඉල්ලුම වැඩි කරනවා කියන්නේ සමහර ඉල්ලුම ඒ කියන්නේ ආර්ථිකයේ ඉන්න සියලුම දෙනා කරනු ලබන ඉල්ලුම වැඩි වෙනවා. නමුත් එහෙම වෙන්නේ නැහැ කියන්නේ ඇයි? නැහැ කියන්නේ. කැඩි කැඩි ඇහෙන්නේ. අර ආයෝජන ඒ වගේ මට කෑලි කෑලි වලින් ඇහෙනවා. නමුත් ඔයා උත්සාහ කිරීම හරි මෙහෙම. දැන් අපි කිව්වා මොකද්ද අපේ පොටෙන්ෂල් නැත්නම් සියලුම අපේ සම්පත් යොදාගත්තොත් 5.3ක විතර ආර්ථික වර්ධනයක් ළඟා කරගන්න පුළුවන්. ගිය වසරවල වල අපි ළඟා කරගත්තේ 3.1යි නේද 2.9යි ඒ වගේ මට්ටම් වල ආර්ථික වර්ධනය. ඒ කියන්නේ ඍණ නිමවුම් පරතරයක් තියෙනවා.
එතකොට එහෙම අවස්ථාවක අපේ උද්දමනයත් අඩු නම් කොච්චර මුදල් සැපයීම වැඩි කරත් අපිට ආර්ථික වර්ධනය වැඩි කරගන්න පුළුවන් ආයෝජන දිරිමත් කරලා. ඒකයි. දැන් අපි දන්නවා නේද දැන් මම ප්‍රකාශයටපත් වුණු ඒවා හින්දා කියන්නේ මොකද්ද තුන්වෙනි කාර්තුවේ ආර්ථික වර්ධනය කීයද? කවුරු හරි කියන්නේ? ප්‍රවෘත්ති පත්තර බැලුවා නම් ඍණ 16ක්. ඍණ ආර්ථික වර්ධනයේ තුන්වෙනි කාර්තුවේ ඍණ 16ක්. ඒතකොට එහෙම ඍණ මට්ටමකින් ආර්ථිකේ ක්‍රියාත්මක වෙනකොට අනිවාර්යයෙන් මුදල් සැපයීම වැඩි කරලා ආයෝජන මට්ටම් වැඩි කරන්න ඕන අපේ ආර්ථික වර්ධනය ළඟා කරගන්න. අනෙකුත් රටවලුත් එහෙමයි අනුගමනය කරන්නේ. චීනය ඇරෙන්න ලෝකේ හැම රටකම තියෙන ඍණ ආර්ථික වර්ධනයක් අර COVID-19 වගේ බලපෑම් නිසා. මොකද අපේ රටට වඩා ගොඩක් ඕපන් වුණු ඉකොනොමිස් තියෙන අනිත් රටවල් වල. තියුණු රටවල් වල. ඒත් මේ COVID-19 හින්දා ඒකට බාධා ඇවිල්ලා තියෙනවා. ආර්ථික කටයුතු අඩාල වෙලා තියෙනවා. එහෙනම් මොකද්ද කරන්න ඕන? පුළුවන් තරම් ලිහිල් මුදල් ප්‍රතිපත්තියක් අනුගමනය කරලා මුදල් සැපයීම වැඩි කරන්න. ඒතර අපිට අන්න ඒ වගේ ප්‍රශ්නයක් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් ද බැයිද? පුළුවන්. අපිට කියන්න පුළුවන් මේ විදිහට ගොඩාක් මුදල් සැපයීම වැඩි කරන එක උද්දමනකාරීයි ඔබ සිතන්නේද? ඔයාලට කියන්න තියෙන්නේ නැහැ. හේතුව සාමාන්‍යයෙන් අපි කිව්වත් න්‍යායිකව මුදල් සැපයීම වැඩි වුණු නිසා සමහර ඉල්ලුම වැඩි වෙලා උද්දමනකාරී කියලා. නමුත් එහෙම කිව්වට නමුත් අපේ ආර්ථිකය තුළ මේ වර්තමාන තත්ත්වයන් වලට මුහුණ දීම නිසා අයහපත් ආර්ථික තත්ත්වයන්ට මුහුණ දීම නිසා තියෙන්නේ අපේ ළඟා කරගත හැකි ආර්ථික වර්ධනයට වඩා ගොඩාක් පහළ ආර්ථික වර්ධනයක්. එහෙනම් එහෙම අවස්ථාවකදී අනිවාර්යයෙන්ම මුදල් සැපයීම වැඩි කරලා පුළුවන් තරම් ආයෝජන ධෛර්යමත් කරලා මූර්ත අංශයේ නිෂ්පාදන වැඩි කරලා ආර්ථික වර්ධන අරමුණට මූලිකත්වය දෙන්න ඕන. ඒක නිසා ඒක එහෙම විදිහට වෙන්නේ නැහැ කියන එක මතක තියාගන්න. දැන් මම හිතන්නේ ඔයාලට ඒක තේරෙන්නේ නැති. බලන්න කියන්න නැවත පැහැදිලි කරන්න ඕන. මොකද ඒක අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් probability එක 90ක් විතර වෙන තත්වයක්. එහෙනම් ඒක ගැන මේ තේරුණාද ඔයාලට? ඇයි මුදල් සැපයීම වැඩි කෙරුවට පොලි අනුපාතික අඩු කෙරුවට ඒක උද්දමනකාරී නොවන්නේ කියලා අපි කියන්න ඕන. අපේ ආර්ථික වර්ධන වේගය ළඟා කරගන්න නම් මෙහෙම කරන්න ඕන. නැත්නම් එහෙම අපි ඉන්නේ තාමත් විශාල ඍණ නිමවුම් පරතරයක අපි ඉන්නේ කියන එක කියන්න ඕන. හරි. එහෙනම් දැන් ඒකයි මෙතනදී කියන්නේ උද්දමනය හෝ අවදමනය තුලින් ඇතිවිය හැකි අයහපත් ආර්ථික බලපෑම් ඉවත් කිරීමට මේ මිල ස්ථායීතාව වැදගත් වෙනවා. ඒ කියන්නේ උද්දමනය කියන්නේ මේ මොකද්ද? මුල මට්ටම ශීඝ්‍රයෙන් වැඩි වෙන තත්ත්වයක්. අවදමනය කියලා කියන්නේ මොකද්ද? අපි මිල මට්ටම පොදු මිල මට්ටම අඩු වෙන තත්ත්වයක්. ඒ කියන්නේ ආර්ථිකය තුල එතකොට ඇති වෙන්නේ මේ මොනවද? ආර්ථිකය තුල එතකොට ඇති වෙන්නේ ව්‍යසනකාරී තත්ත්වයක්. ඒක නිසා කියන්නේ අවදමනයක් කියන්නේ රිසෙෂන් එකක්. ඒක නිසා අපිට උද්දමනයත් හොඳ නැහැ, අවදමනයත් හොඳ නැහැ. අපිට වැදගත් වෙන්නේ මිල ස්ථායීතාවය. ඒ කියන්නේ ආර්ථිකයට දරාගත හැකි මට්ටමේ පොදු මිල මට්ටම සෙමින් ඉහළ යන තත්ත්වයකුයි අපිට අවශ්‍ය වෙන්නේ. ඊළඟට කියනවා එලෙසම තිරසාර ආර්ථික වර්ධනයක් පවත්වා ගැනීම සඳහා මිල ස්ථායීතාවය අත්‍යවශ්‍ය වෙනවා. ඒ කියන්නේ තිරසාර වර්ධනයක් ඇති කරගන්න නම් මොකද්ද වෙන්න ඕන? මිල ස්ථායීතාව පවත්වා ගන්න ඕන. ඒක මිල ස්ථායීතාව පවත්වා ගත්තොත් තමයි අපි කියන අර පොලි අනුපාතික තීරණය වෙන්නේ. කොහොමද? පොලි අනුපාතිකේ නාමික පොලි අනුපාතිකයේ සමානයි නියම පොලිය නැත්නම් මූර්ත පොලි අනුපාතිකය ධන මොකද්ද? උද්දමන අපේක්ෂාව. එන උද්දමන අපේක්ෂාවයි මූර්ත පොලියයි එකතු වෙලා තමයි අපිට හැදෙන්නේ මොකක්ද? නාමික පොලි අනුපාතික. එහෙනම් අපි උද්දමන අපේක්ෂාව අඩු කරගත්තොත් අනිවාර්යයෙන්ම නාමික පොලි අනුපාතික අඩු වෙනවා. එහෙනම් එතකොට අපිට ඒ කියන්නේ මිල ස්ථායීතාව පවත්වා ගත්තොත් තමයි උද්දමන අපේක්ෂාව අඩු වෙන්නේ. එහෙනම් ඒකට තිරසාර ආර්ථික වර්ධනයක් පවත්වා ගන්න නම් පොලි අනුපාතික අඩු වෙන්න මේ මිල ස්ථායීතාව වැදගත්. ඊළඟට කුටුම්බ හා ව්‍යාපාරික අංශවල තීරණ ගන්න එක වඩා විශ්වාසයකින් ඇති කරන්න නම් මේ මිල ස්ථායීතාව ආර්ථිකය තුළ තියෙන්න ඕන. අද මිලයි හෙට මිලයි අපිට හිතා ගන්න බැරි විදිහට වැඩි වෙනවා නම් වෙනස් වෙනවා නම් අපි කියන්නේ ඒකට ආර්ථික තීරණ ගන්න අමාරුයි.
එහෙනම් එහෙම නැතුව මිල ස්ථායීතාව තියෙනවා නම් මේ ව්‍යාපාරික අංශවලට තමන්ගේ ඒ තීන්දුව තීරණ වඩා විශ්වාසයකින් යුතුව ගන්න පුළුවන්. එතකොට එහෙනම් මේ සඳහා තමයි මහ බැංකුව මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ. එහෙනම් ආර්ථික මිල ස්ථායීතාව කියන එක තුල තියෙන දේවල් මෙතන සම්පින්ඩණය වෙලා තියෙනවා. ඒකයි මෙතනදී අපිට මේ දෙකම යන්නේ එක හා සමානව මිල ස්ථායීතාව තිබුණොත් තමයි ආර්ථික ස්ථායීතාව ළඟා කරගන්නේ. ඒ නිසා තමයි මහ බැංකුව මේ මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරලා මිල ස්ථායීතාව ඇති කරලා ආර්ථික ස්ථායීතාව ඇති කරන්න ක්‍රියා කරන්නේ. ඊළඟ ස්ලයිඩ් එකට යන්න කලින් කාට හරි ගැටලුවක් තියෙනවා නම් විසඳ ගන්න පුළුවන්. හරි. එහෙනම් අපිට ඊළඟට කතා කරන්න පුළුවන් මූල්‍ය පද්ධති ස්ථායීතාව. ඒත් මූල්‍ය පද්ධති ස්ථායීතාව කියනකොට ඕගොල්ලෝ දන්නවා මූල්‍ය පද්ධතිය කියන එකට මූල්‍ය ආයතන, මූල්‍ය වෙළඳපළවල්, මූල්‍ය උපකරණ හා ගෙවීම් පියවීම් පද්ධති අයිති වෙනවා. එහෙනම් මොනවද? ඒක හතරම මතක තියාගන්න. මූල්‍ය ආයතන. මූල්‍ය ආයතන කිව්වහම අපිට උදාහරණයක් ගමු ඕගොල්ලන්ගේ නේද? බැංකු. ඊළඟට විශේෂිත බැංකු වෙන්න පුළුවන්, වාණිජ බැංකු වෙන්න පුළුවන්, ඊළඟට බැංකු නොවන මූල්‍ය සමාගම් වෙන්න පුළුවන්, ආයෝජන බැංකු වෙන්න පුළුවන්, කල්බදු සමාගම් වෙන්න පුළුවන්. නේද? ওই විදිහට ගොඩක් ඒවා තියෙනවා. ඉතින් මේවට අපි කියනවා මොනවා කියලාද? මූල්‍ය ආයතන. මූල්‍ය වෙළඳපළවල්. මූල්‍ය වෙළඳපළවල් කිව්වහම අපි දන්නවා දැන් ඔය භාණ්ඩාගාර බිල්පත් භාණ්ඩාගාර බැඳුම් කර වගේ ඒවා මුලින්ම නිකුත් කරනකොට අපි කියනවා ප්‍රාථමික වෙළඳපළ කියලා. ඊළඟට ඒවා ඒ ප්‍රාථමික වෙළඳු අරගෙන වෙනත් අයට ආපහු විකුණනවා. ඒකට අපි කියනවා ද්විතීක වෙළඳපළ. ඒ කියන්නේ සෙකන්ඩරි මාකට්. එහෙනම් මේ මොනවද අපි ගත්තාම මේ මොකද්ද මං කිව්වේ ප්‍රාථමික වෙළඳපළ, ද්විතීක වෙළඳපළ. ඊළඟට මූල්‍ය උපකරණ ගත්තාම අපි ගන්නවා භාණ්ඩාගාර බිල්පත්, භාණ්ඩාගාර බැඳුම් කර ඔය ඔක්කොම තියෙනවා. ඊළඟට ගෙවීම් පියවීම් පද්ධතිය. ගෙවීම් පියවීම් පද්ධතිය කියන්නේ අපි කියනවා RTGS එක නේද? ඊළඟට ගත්තාම ලංකා ක්ලියර් ඔය වගේ ගෙවීම් පියවීම් පද්ධති තියෙනවා. ඔය ඔක්කොම අයිති වෙනවා මූල්‍ය පද්ධතිය. එහෙනම් මූල්‍ය ආයතන, මූල්‍ය වෙළඳපළවල්, මූල්‍ය උපකරණ හා ගෙවීම් පියවීම් පද්ධතිය කියන එක අයිති වෙනවා. එහෙනම් එතකොට ගත්තාම මේ මූල්‍ය පද්ධති ස්ථායීතාව යනු දේශීය හෝ විදේශීය වශයෙන් ඇතිවිය හැකි කම්පනවලට මුහුණ දී නොසැලී සිටීමට මූල්‍ය පද්ධතියට තියෙන හැකියාව. එහෙනම් මූල්‍ය පද්ධතියට ওই දේශීය වශයෙන් වෙන්න පුළුවන්, විදේශීය වශයෙන් වෙන්න පුළුවන් ඇතිවිය හැකි කම්පන. නේද? දැන් දේශීය වශයෙන් ගත්තොත් අපි හිතමු යම් මූල්‍ය ආයතනයක ද්‍රවශීල ගැටලුවක් ඇති වෙනවා. ඒ කියන්නේ අපි හිතමු එයා දීලා තියෙන විශාල සමාගමකට ණයක්. ඒකට හැබැයි සීමා තියෙනවා. එතකොට එහෙම කෙනෙක් මේ බංකොලොත් වෙනවා. ඒක අය කරගන්න බෑ. එක්කෝ අපි හිතමු මේක IT ගෲප් එක බිඳ වැටෙනවා. මිනිස්සු අතර ඇති වෙනවා අවිශ්වාසයක්. එහෙනම් tempatu ආපහු ගන්න යනවා. එහෙනම් ඒ ආයතනය බිඳ වැටෙනවා. අන්න ඒකට අපිට කියන්න පුළුවන් දේශීය වශයෙන් ඇතිවිය හැකි කම්පනයක් කියලා. ඊළඟට අපි හිතමු විදේශීය වශයෙන් ඇතිවිය හැකි කම්පනයක් නේද? අපිට කියන්න පුළුවන් විනිමය. දැන් අපි හිතමු විදේශ විනිමය ප්‍රවාහයන් රටට ඇවිල්ලා තියෙන ඒවා අපි හිතමු ඒවා ශීඝ්‍රයෙන් අරන් යනවා රටින්. ඉස්සර අර ඒෂියන් අර්බුදයේ කාලේ වගේ 90 ගණන් වල ඇති වෙච්ච. එතකොට එහෙම වුණොත් එහෙම මොකද්ද වෙන්නේ? බැංකුවල ද්‍රවශීලතාව ශීඝ්‍රයෙන් අඩු වෙනවා. අන්න බැංකු බිඳ වැටෙන්න පුළුවන්. අන්න එහෙම දේශීය වශයෙන් හෝ විදේශීය වශයෙන් ඇතිවිය හැකි කම්පන වලට මුහුණ දී නොසැලී සිටීමට මූල්‍ය පද්ධතියට ඇති හැකියාව මූල්‍ය පද්ධති ස්ථායීතාව කියනවා. ඒතර සාමාන්‍යයෙන් මහ බැංකුව මෙතනදී මොකද කරන්නේ? මේ තැන්පතු බාර ගන්න ආයතන තමුන්ගේ ප්‍රාග්ධනයේ තියෙන්නේ ඊට අඩු ප්‍රමාණයක්. ඒ කියන්නේ අපි හිතමු මුළු ප්‍රාග්ධනයෙන් 20%කට වඩා අඩු 15%ක් විතර තමයි තියෙන්නේ අයිතිකරුවන්ගේ. අනිත් ඔක්කොම තැන්පතු අරමුදල් තුලින් තමයි දුවන්නේ. එහෙමනම් ඒ වගේ අවස්ථාවකදී අනෙකුත් ව්‍යාපාර ආයතන වලට වඩා බැංකු වලට වෙනම නීති පද්ධතියක් තියෙනවා. ඒ නීති පද්ධතියට අනුව එයාලා පවත්වාගත යුතු අවම ද්‍රවශීල අවශ්‍යතා තියෙනවා. අවම ප්‍රාග්ධන අවශ්‍යතා තියෙනවා. ඊළඟට ගිණුම්ගත කිරීමේදී අපිට තියෙනවා
කළ යුතුයි. කියන්නේ වත්කම් වල ඉහළ ගුණත්වයක් තියාගන්න ඕන. ඉපැයිම් කොහොමද? ඒ කියන්නේ ඉපැයිම් ගත්තොත් ඔයාලගේ ඒ ණය ගත්තොත් එහෙම මාස 3කට වඩා අය කරගත නොහැකි ණය වගේ තියෙනවා නම් මොකද කරන්නේ? ඒවට ලැබිය යුතු පොලි කියලා දාලා ඒක පොලි ආදායම් ගිණුමට බැර කරන්න බෑ. එහෙනම් පොලි අවිනිශ්චිත ගිණුමකට මාරු කරන්න ඕන. මාස 6කට වඩා වැඩි නම් මෙහෙම 120ක් විතර ප්‍රොවිෂන් එකක් කරන්න ඕන. 12කට වඩා වැඩි නම් අක්‍රමික ගණේ නම් 50ක්. මාස 18ට වඩා වැඩි නම් 100ක්. ඔය වගේ අවශ්‍යතාවයන් තියෙනවා. එහෙනම් මේ අවශ්‍යතාවයන් හඳුන්වලා තියෙන මහ බැංකුව මොකටද? මේ මූල්‍ය පද්ධතියේ ස්ථායීතාවට. ඉදිරියේදී ඇතිවිය හැකි අවදානම්කාරී තත්වයකට මුහුණ දීමට පුළුවන් විදිහට මේ මූල්‍ය ක්‍රමය හසුරවනවා. අන්න ඒකටයි මෙතන මූල්‍ය පද්ධති ස්ථායීතාවට මහ බැංකුව මැදිහත් වෙන්නේ. ඒ කියන්නේ මේ දේශීය වශයෙන් හෝ විදේශීය වශයෙන් ඇතිවිය හැකි කම්පන තුලින් ඇතිවන අවදානම් වලින් මේ මූල්‍ය ආයතන බිඳ නොඇති මූල්‍ය ආයතන මූල්‍ය වෙළඳපොළවල් මූල්‍ය උපකරණ ගෙවීම් පියවීම් පද්ධති මේ හැම එකකම ස්ථායීතාව ආරක්ෂා කිරීමට මහ බැංකුව ඕනෑම රටක මහ බැංකුවක් කටයුතු කරනවා. හරි නේද? ඒකේ ගැටලු තියෙනවද? ගැටලු තියෙනවා නම් අහන්න පුළුවන්. එතකොට අපි ගත්තොත් ඔන්න මූල්‍ය පද්ධති ස්ථායීතාවමයි අපේ මාතෘකාව. ඒත් මේ තුලින් අපිට ඉතුරුම් සඳහා විශ්වාසයක් ඇති වෙනවා. ඒ කියන්නේ මූල්‍ය ආයතන ශක්තිමත් කියලා ජනතාව අතර මතයක් තියෙනවා නම් මොකද්ද වෙන්නේ? ඉතුරුම් කරුවන් අතර විශ්වාසයක් ඇති වෙනවා. මම මේ මුදල් දැම්මොත් ඒ මුල් මුදලයි ඒ નિયમિત පොලියයි එක මට ආපසු මට අවශ්‍ය විටක ලබා ගන්න පුළුවන්. මගේ ද්‍රවශීලතාව ආරක්ෂා වෙනවා කියලා විශ්වාසයක් ඇති වෙනවා. ඒකට අපි කියනවා මොකක් කියලාද? ඉතුරුම් සඳහා විශ්වාසයක් ඇතිවීම කියලා. ඊළඟට මුදල් ප්‍රතිපත්ති කාර්යක්ෂමව ක්‍රියාත්මක කරන්න පුළුවන් මුදල් ප්‍රතිපත්තිය. මොකද හේතුව? මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරනවා කියලා කියන්නේ මොකද්ද? කවුරු හරි කියන්නේ දැන් මමම කතා කරන හින්දා මොකද්ද මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරනවා කියලා කියන්නේ? කවුරු හරි කියන්න අදහසක්? දැන් මමම කතා කිරීමක් වෙන්නේ. කවුරු හරි උත්සාහ කරන්න. ඔව්. මුදල් සැපයීම සහ පොලි අනුපාතික වෙනස් කරන අපි මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරනවා කියන්නේ මුදලේ පිරිවැය වෙන පොලි අනුපාතිකයටයි ඊළඟට වෙළඳපොළ ද්‍රවශීලතාව නැත්නම් මුදල් සැපයීමට බලපෑම් කරනවා මහ බැංකුව. දැන් ඔය ඔක්කොම කරන්න දැන් පොලි අනුපාතික වැඩි කරනවා ණය ගලා යෑම අඩු කරන්න. පොලි අනුපාතික අඩු කරනවා ණය ගලා යාම වැඩි කරන්න. එහෙනම් දැන් මේ කාලේ කරන්නේ අපේ ආර්ථික වර්ධන වේගය වැඩි කරගන්න ආයෝජකයින්ට ඒ ද්‍රවශීලතාව ලබා දෙන්න රජය මහ බැංකුව කියනවා අපි ඔන්න පොලි අනුපාතික අඩු කරා. ණය අරගෙන ආයෝජනය කරන්න කියලා කියනවා. මේක එහෙම කිව්වට මේ ගිහින් මුදල් අමාත්‍යාංශෙන්ද මිනිස්සු කියන්නේ ආයෝජකයෝ ණය ගන්නෙ නැහැ. මහ බැංකුවෙන්ද ආයෝජකයෝ ණය ගන්නෙ නැහැ. බැංකුවලින්. එහෙනම් ඒ බැංකු ශක්තිමත් ආයතන නම් ඉහළ ද්‍රවශීලතාවක් තියෙන ආයතන නම් අපිට පුළුවන් මේ මුදල් ප්‍රතිපත්ති කාර්යක්ෂමව ක්‍රියාත්මක කරන්න. මේ බැංකු ණය දීම පැය 24න් කරනවා. එක්කෝ නේද? සතියෙන් කරනවා. එහෙම කරලා මේ ආයෝජකයින්ට අවශ්‍ය ණය සපයනවා. දැන් එහෙම කරන්න නම් මේ මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න නම් මම මෙතනදී වචනයක් දානවා මුදල් ප්‍රතිපත්ති සම්ප්‍රේෂණ යාන්ත්‍රණය. මුදල් ප්‍රතිපත්ති තීරණයක් තුලින් භාණ්ඩ හා සේවා වෙළඳපළට බලපෑම් කරන්න තියෙන කාර්යක්ෂමතාව වැඩි වෙන්න නම් මොකද්ද වෙන්න ඕන? මුදල් ප්‍රතිපත්තියේ කාර්යක්ෂමව ක්‍රියාත්මක කරන්න මූල්‍ය ක්‍රමයේ ස්ථායීතාව තියෙන්න ඕන. ඒකයි මේකෙන් අදහස් කරන්නේ. ඊළඟට මුදල් අතරමැදිකරණයේ කාර්යක්ෂම ක්‍රියාත්මක වේ. ඒ කියන්නේ අර ඉස්සෙල්ලා කියපු දෙකම. මුදල් අතරමැදිකරණය කියන්නේ මොකද්ද? අපි දන්නවා මුදල් අතිරික්ත මුදල් තියන අයගේ මුදල් තැන්පතු විදිහට ලබාගෙන ඒවා කෙටි කාලීනව අරගෙන දිගු කාලීන ප්‍රොඩක්ට්ස් බවට ඒ කියන්නේ ණය හා අත්තිකාරම් බවට පරිවර්තනය කරනවා මේ මූල්‍ය ආයතන විසින්. දැන් එහෙම කරන්න නම් මේ මූල්‍ය පද්ධතිය පිළිබඳව විශ්වාසයක් ජනතාව තුළ තියෙන්න ඕනේ. ඒ නිසා තමයි ඒ අය
මේ තමන්ගේ තියෙන මුදල් අර ආයතනයේ දාන්න. එතකොට තමයි බැංකුවට හැකියාව ලැබෙන්නේ අතිරික්ත මුදල් තියන අයගේ මුදල් අරගෙන මේ මුදල් ඌනතා තියන අයට ඒ මුදල් ලබා දීමේ අතරමැදි කරන ක්‍රියාවලිය කරන්න. එහෙනම් අතරමැදිකරණයේ කාර්යක්ෂමව කරන්න නම් ශක්තිමත් මූල්‍ය පද්ධති ස්ථායීතාවක් තියෙන්න ඕන. හරි. ඊළඟට සම්පත් කාර්යක්ෂම අයුරින් බෙදී යනවා. ඒක වෙන්නේ අර විදිහට අර කාර්යක්ෂම මුදල් අතිරික්ත තියන අයගෙන් මුදල් ඌනතා තියන අයට අර මුදල් ණය විදිහට ගිහිල්ලා සම්පත් කාර්යක්ෂම අයුරින් ඒ මුදල් වලිනුත් අපිට පුළුවන් වෙනවා මොනවා කරන්නද ශක්තිමත් විදිහට මේ ආර්ථික කටයුතු සිදු කරගෙන යන්න. හරි. මට තප්පරයක් දෙන්න හදීසි කෝල් එකක් තප්පරයක්. හෙලෝ අමින් මම ඔයාලට 10 වෙනකොට ටක් දාලා ගන්නවා මම ක්ලාස් එකක ඉන්නේ මේ ක්ලාස් එකක් කන්ඩක්ට් කරනවා ඒකයි ගත්තේ නැති මම මැසේජ් එකක් තිබ්බා. හරිනේ. එතකොට මෙතන සෝරි මේ මූල්‍ය මේ තුලින් ඉතුරුම් සඳහා විශ්වාසයක් ඇති වෙනවා. මුදල් ප්‍රතිපත්තිය කාර්යක්ෂම ක්‍රියාත්මක වෙනවා. මුදල් අතරමැතිකරණය සාර්ථක ක්‍රියාත්මක වෙනවා. සම්පත් කාර්යක්ෂම අයුරින් බෙදී යනවා. එහෙනම් මේ මූල්‍ය පද්ධති ස්ථායීතාව ඇති කරන්නේ මෙන්න මේ මුදල් පද්ධති ස්ථායීතාව ඇති කරන්නේ මහ බැංකුව ක්‍රියා කරන්නේ මෙන්න මේවා ස්ථාපිත කරන්න තමන්ගේ ආර්ථිකයේ තුල. මේක ගැටලුකාරී තත්ත්වයක් කාට හරි තියෙනවා නම් අහන්න පුළුවන්. එහෙනම් ඒකම අපි ගත්තොත් මූල්‍ය පද්ධතියේ කාර්යක්ෂමතාව කොහොමද මහ බැංකුව කරන්නේ කියන එක කෙටියෙන් කියලා තියෙනවා. මොකද අපි වෙනම බැංකුව ව්‍යවහාර මුදල් මේ ඔක්කොම අපි වෙනම කතා කරනවා දෙපාර්තමේන්තුත් එක්ක. නමුත් දැන් මෙතනදී අපිට මූල්‍ය පද්ධති ස්ථායීතාව කොහොමද තහවුරු කරන්නේ? කොහොමද තහවුරු කරන්නේ කියන එක මේක තියෙනවා. මොකද්ද? බැංකු නියාමනය හා අධීක්ෂණය කරනවා. බැංකු නියාමනය කියලා කියන්නේ මොකද්ද? අපි කියන්නේ මහ බැංකුව තමයි බැංකු සඳහා මොකද්ද ලයිසන් එක දෙන්නේ. මේවා කරන්න බලපත්‍රය ලබා දෙන්නේ. ශාඛා ඇති කරන්න නම් ඒ බලපත්‍රය අවශ්‍යයි. ඊට මේ වගේ නියාමනය කරනවා. ඊළඟට අධීක්ෂණය කරනවා කියන්නේ මහ බැංකුව නිකුත් කරලා තියෙන ඒ නීති රීති වලට අනුව චක්‍රලේඛ වලට අනුව ඊළඟට මේ බැංකුව අධීක්ෂණය කරන්නේ බාසල් නියමයන්ට අනුව. ඒ කියන්නේ මේ සියලුම ගැන ගොඩාක් මහ බැංකුව එකතු වෙලා පිහිටුවාගෙන තියෙන ඒ මේ බාසල් නියමයන්ට අනුව ඒ ස්විට්සර්ලන්තයේ බාසල් නුවරේ මූලස්ථානය තියෙන ඒ අය නිකුත් කරනු ලබන ඒ බැංකු අවදානම් අඩු කරන ක්‍රමවේද වලට අනුව ශ්‍රී ලංකා මහ බැංකුව තමන්ගේ ඒ චක්‍රලේඛ නිකුත් කරලා තියෙනවා. දැන් අපි ගත්තොත් එහෙනම් මම ඉස්සෙල්ලා කියපු අර තැන්පත්කරුවන් කියන්නේ ණය සහාත්තිකාරම් ගත්තොත් ඒවල මොනවද අක්‍රමික ණය සම්බන්ධයෙන් මේ විදියට අනුගමනය කරන්න. අක්‍රමික ණය වෙනම අඳුර ගන්න ඕන. ද්‍රවශීලතා අවශ්‍යතාවය මේ විදිහට තියෙන්න ඕන. ඔන්න ඔය කියන්නේ ඒවා කෙටියෙන් අවම ප්‍රාග්ධන අවශ්‍යතාවය මේ විදිහට. බැංකුව වැඩි අවදානම් ගන්නවා නම් ඒවට මුණ දෙන්න වැඩි අයිතිකරුවන්ගේ ප්‍රාග්ධනයක් හඳුන්වලා දෙන්න ඕන. අන්න එහෙම ඒ වගේ නියමයක් තියෙනවා. ඒකට අපි කියනවා ඒවට අනුකූලව වෙනවද කියලා අධීක්ෂණය කරනවා. එහෙනම් ඉදිරි අවදානම් වලට ඉදිරි ෂොක්ස් වලට දේශීය හා විදේශීය වශයෙන් ඇතිවිය හැකි තර්ජන කියන්නේ අවාසිදායක ආර්ථික තත්ත්වයන්ට මුහුණ දෙන්න මේ බැංකු සූදානම් කිරීම
මහ බැංකුව කරනවා මේ බැංකුව අධීක්ෂණය කිරීම තුළින්. ඒ වගේ යම් violations තියෙනවා නම් එතකොට CEO සමග මහ බැංකුව එයා ගෙන්නලා කතා කරලා මේවට අවධානය යොමු කරලා ඔයාලා මොනවද මේවට පිළියම් මොනවද කියලා ඒවා පිළියම් යොදවලා ඒ විදිහට අන්න එහෙම බැංකු සූදානම් කරනවා මොකටද ඉදිරි අභියෝගවලට ඉදිරි අවදානම් වලට මේ බැංකු කොහොමද මුහුණ දෙන්නේ කියලා. ඒකට අපි කියනවා මොකක් කියලාද මේ බැංකු නියාමනය හා අධීක්ෂණය කියලා. ඊළඟට ගත්තාම දැන් මම කිව්වා මූල්‍ය ආයතන මූල්‍ය වෙළඳපොළවල් මූල්‍ය උපකරණ ගෙවීම් පියවීම් පද්ධති කියලා. ඔය කටයුතු කරන්න නම් මොකද්ද වෙන්න ඕන? වෙළඳපොළ තුල ද්‍රවශීලතාවක් තියෙනවා. ඒ කියන්නේ මට භාණ්ඩයක් ගන්න නම් මට මුදල් තියෙන්න ඕන. ඔයාලා හිතන්න දැන් අපි හිතමු මහ බැංකුව COVID-19 හින්දා මහ බැංකුවේ ව්‍යවහාර මුදල් මණ්ඩලයේ අය ඔක්කොම ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුවේ ඉන සේවකයෝ කියන අපිට නම් එන්න බෑ ඔෆිස් එකට කියලා කියනවා. අපි එහෙම වෙන්නේ කියනොත් එහෙම කියනවා. කියලා මොකද්ද කරන්නේ? එන්නේ. එහෙනම් අර මේ බලංගු නෝට්ටු හා කාසි ආර්ථිකයේ තුල නැහැ. එහෙනම් මම යනවා ගිහින් ඔයාලගේ බැංකුවේ ගිහින් ATM එකට මයි කාඩ් එක දාලා සල්ලි ගන්න. යන සල්ලි නැහැ. එහෙනම් මුළු ඔක්කොන්ට එහෙම තත්ත්වයක් ආවොත් ඔයා හිතන්න කොහොම මොන වගේ තත්ත්වයක් රටේ ඇති වෙයිද? විවහාර මුදල් නැති වුණොත් එහෙම භාණ්ඩ හා සේවා ගන්න නේද මිනිස්සු පාරට බහි බැංකු වලට කෑ ගහයි බැංකු ක්‍රමය ගැන එහෙනම් ඒකට මොකද තියෙන්නේ? විවහාර මුදල් තියෙනවා ද්‍රවශීලතාව තියෙනවා. භාණ්ඩ හා සේවා මිලට ගන්න නම් මේ විවහාර මුදල් තියෙන්න ඕනේ. හැමෝටම කාඩ් සිස්ටම් එක හරියන්නේ නැහැ. කියන්නේ ක්‍රෙඩිට් කාඩ් ඩෙබිට් කාඩ් වල ඉන්නේ රටේ 70%ක් විතර ඉන්නේ නේද නිකන් ඒ වගේ භාවිතා නොකරන අය. එහෙනම් එහෙම ගත්තාම ඒ අයට අවශ්‍ය පරිදි විවහාර මුදල් තියෙන්න ඕනේ හැමෝටම. දැන් ඒක මහ බැංකුවේ මූල්‍ය පද්ධති ස්ථායීතාව වෙනුවෙන් කරන දෙයක්. ඒකට ගෙවීම් හා පියවීම් පද්ධතිය දියුණු කරනවා. නේද? දැන් ඉස්සර කිමුණට වඩා RTGS ලංකා ක්ලියර් ඔය චෙක්ස් මොකද ට්‍රැන්ස්ලේෂන් සිස්ටම් එහෙම ගොඩක් තියෙනවා. රෙඩ් බුක් කියලා තියෙනවා. මේවට තියෙන නීති රීති ගත්තාම අන්න එහෙම කරලා මේ ගෙවීම් පියවීම් පද්ධතිය දියුණු කරන්න ඉතා විශාල මුදල් ප්‍රමාණයක් මහ බැංකුව විසින් යොදනවා. අන්න එහෙම කරලා මේ තත්ත්වය කරන්න ඕන. ඊළඟට බැංකුවල ලෙස ක්‍රියා කරනවා. ඒ කියන්නේ බැංකුවල ලෙස ක්‍රියා කරනවා කියලා කියන්නේ පුළුවන් තරම් ඒ බැංකුවලට අවශ්‍ය වුණාම මේ අවශ්‍ය ණය ලබා දීම කරනවා. ඔය කෙටි කාලීන ණය වෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් ප්‍රතිවිකුණුම් ගත්තොත් අපි අද කතා කරන මේ ඉතා කෙටි කාලීන ණය. ඊළඟට තියෙනවා කුෂිකාර්මික ණය, වෙළඳ ණය, කොහොම කෙටි කාලීන ණය තියෙනවා. ඊළඟට අපි ගත්තාම මැදිහත් දිගු කාලීන ණය තියෙනවා. දැන් ඔය සෞභාග්‍ය ඒවා ඒ දේවල් ලබා දෙනවා. ඊළඟට ගත්තාම මහ බැංකුව මොකක්ද අදාර ප්‍රශ්න එකක් තිබුණු මොනවද මේ බැංකු අධික ද්‍රවශීලතා ගැටලු වලට මුහුණ දීලා ඉන්න වෙලාවක හදිසි ණය සහ ආර්ථික ආරම්භ වෙනවා. ওই විදිහට මේ බැංකුවල ලෙස කටයුතු කරනවා. ඊළඟට මේ බැංකුවල ගිණුම් පවත්වාගෙන යනවා. දේශීය කටයුතු දෙපාර්තමේන්තුවේ. ඒ ගිණුම් පවත්වාගෙන ගිහින් ඒ අවශ්‍ය විදිහට ඒ ක්ලියරන්ස් කරලා දෙනවා. අන්න මේ හැම දෙයක්ම කරන්නේ මොකටද මේ මූල්‍ය පද්ධතියේ ස්ථායීතාව පවත්වාගෙන යන්න. ඒකේ ගැටලු වගේ තියෙනවාද අපි ගත්තොත් මේ මහ බැංකුව මේ මූල්‍ය පද්ධති ස්ථායීතාව ස්ථාපිත කරන්න කරන කාර්යයන් මේකේ තියෙන්නේ. ගැටලු තියෙනවාද ඒකේ? නෑ. එහෙනම් අපිට ඕගොල්ලන්ට ඇහෙනව නේද මාව? හරි. එහෙනම් මූල්‍ය පද්ධති ස්ථායීතාවම තමයි අපි කරගෙන යන්නේ. මේ අනුව මහ බැංකුවේ කාර්යයන් ආර්ථිකයේ ස්ථාවර බව හා වර්ධන තත්ත්වයන් මත බැඳී පවතිනවා. ඒ කියන්නේ මහ බැංකුවේ කාර්යයන් කියන එක ආර්ථිකයේ ස්ථාවර බවයි වර්ධන තත්ත්වයයි ඇති කරන්න තමයි ක්‍රියා කරන්නේ. ඒ සඳහා මහ බැංකුව මොනවද කරන්නේ? මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරනවා. මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම තුළින් මොකද්ද කරන්නේ? ආර්ථිකයේ ඉන්න කුටුම්බ හා ව්‍යාපාරික අංශවල තීරණ ගැනීමේ ක්‍රියාවලිය පහසු කරනවා. පොදු මිල මට්ටම අධික ලෙස උච්චාවචනය නොවන පරිදි තියාගෙන යනවා.
ඊළඟට පොලී අනුපාතික නාමක පොලී අනුපාතිකයේ තුලින් අඩු කරන්න ක්‍රියා කරනවා. අන්න ඒ වගේ දේවල් මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරනවා. ඊළඟ අධික ලෙස මිල මට්ටම වැඩි වෙනවා නම් සමහර ඉල්ලුම අඩු කරන්න පොලී අනුපාතික වැඩි කරලා මුදල් සැපයීම අඩු කරලා ක්‍රියා කරනවා. ඊළඟට මූල්‍ය අංශ සඳහා සේවා සපයනවා. ඒ සේවා සැපයීම අපි ඉස්සෙල්ලත් කතා කරා බැංකුව ලෙස ක්‍රියාත්මක වෙනවා. ඊළඟට ගෙවීම් හා පියවීම් පද්ධතිය සම්බන්ධයෙන් සේවා සැපයීම කරනවා. ඒ කියන්නේ අර එක් දින සේවා ලබා දෙනවා. ඔය ඒවා අපි කතා කරනවා ගෙවීම් හා පියවීම් දෙපාර්තමේන්තුව ගැන කතා කරනකොට ඒ කියන්නේ RTGS එකෙන් ඒ ද්‍රවශීලතා ගැටලු ආවොත් එක් දින පදනම මත ඒවට අවශ්‍ය ණය පහසුකම් ලබා දීම කරනවා. ඒවත් කරනවා. ඊළඟට ගෙවීම් පියවීම් පද්ධතිය පවත්වාගෙන යනවා මහ බැංකුවේ. ඒවා කොහොම කරනවා. ඊළඟට බැංකු අධීක්ෂණය හා බැංකු නොවන මූල්‍ය සමාගම් අධීක්ෂණය කරනවා. නේ එතකොට බැංකු අධීක්ෂණය ගත්තොත් එහෙම මේ විශේෂිත විශේෂිත බැංකු ඊළඟට වාණිජ්‍ය බැංකු ඊළඟට බැංකු නොවන මූල්‍ය සමාගම් ඊළඟට කල්බදු සමාගම් ඒවා අධීක්ෂණය කරන්න වෙන වෙනම දෙපාර්තමේන්තු තියෙනවා. ඒ විදිහට දෙපාර්තමේන්තු දාලා තියෙනවා. විදේශ කියන්නේ විවහාර මුදල් නිකුත් කරනවා, විදේශ සංචිත කළමනාකරණය කරනවා. එහෙම සංචිත පවත්වා ගත්තොත් තමයි අපිට පුළුවන් වෙන්නේ ඉන්ටර්වෙන්ෂන් වෙලා මහ බැංකුව ඒ කියන්නේ මැදිහත් වෙලා විදේශ විනිමය ගනුදෙනු වලට දේශීය වෙළඳපොලේ ඇතිවන ඒවා අඩු වුණොත් එහෙම වෙළඳපොලේ විනිමය අනුපාතිකය ඉහළ යනවා. ඒතර භාණ්ඩවල මිල ඉහළ යනවා. ඒක නිසා මොකද්ද කරන්නේ මහ බැංකුව සංචිත නිකුත් කරනවා වෙළඳපොලට අධික ලෙස આવොත් ඒවා මිලට ගන්නවා. එහෙනම් මේ සංචිත කළමනාකරණය කිරීම තුළනොත් මේ විනිමය අනුපාතිකය දැඩි උච්චාවචනයන්ගෙන් තොරව පවත්වාගෙන යන්න මහ බැංකුව ක්‍රියා කිරීම තුළින් මූල්‍ය පද්ධති ස්ථායීතාව ඇති කරන්න ක්‍රියා කරනවා. ඊට රජයේ නියෝජිත කාර්යයන් කරනවා. ඒ කියන්නේ රජයේ නියෝජිත කාර්යයන් කියන්නේ අපි වගේ සංවාදනයේ වෙමින් පවතින රටවල් වල දැන් ඔය ප්‍රාන්තනේ අපේ තියෙන මොනවද මේ පළාත් ගත්තොත් එහෙම දැන් හැම පළාතකම උතුරු නැගෙනහිර වෙන්න පුළුවන් ඌව වෙන්න පුළුවන් ඒ හැම පළාතකින්ම බස්නාහිර පළාත වගේ අපේ GDP එකට වැඩි දායකත්වයක් ලබා දෙන්නේ අඩු සංවර්ධිත කලාපවල සංවර්ධන මේ කටයුතු කරගෙන යන්න මහ බැංකුවේ මොනවද අපි කියන්නේ ප්‍රොවින්ෂල් ඔෆිස් කියලා ඒ කියන්නේ කලාපීය කාර්යාල පවත්වා ගනිමින් ඒවල ඒ කටයුතු කරනවා අඩු ආදායම් ලැබීන්ට ණය සහන ලබා දෙන්න ක්‍රියා කරනවා එයාට වෙළඳපොළවල් හොයලා දෙන්න ක්‍රියා කරනවා අන්න එහෙම තුලින් අපිට අපි මේ දේවල් කරනවා රජයේ නියෝජිත කාර්යයන් කරනවා විශේෂයෙන්ම ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව තුලින් ඊළඟට දැන් 104 ලෝන් එක නේද ඒ තුලිනුත් ආර්ථික කටයුතු වර්ධනය කරන්න ඒවට අවශ්‍ය කටයුතු RDB නැත්නම් ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව තුලින් කරනවා ඊළඟට ගත්තොත් EPF එක ගත්තොත් එහෙම රටේ තියෙන ඉහළම මේ අරමුදල නේද ට්‍රිලියන 3ක් වෙනවා ඒකේ අරමුදලේ ප්‍රමාණය අපේ සංචිත වලටත් වඩා වැඩි ගත්තාම ඒතකොට මේ මුදල් ප්‍රමාණය කළමනාකරණය කිරීම කරනවා රජය වෙනුවෙන් ඒවා දායක මුදල් රැස් කරනවා ඒවල ගිණුම් පවත්වාගෙන යනවා ඒවා ආයෝජනය කරනවා ඊට පස්සේ මේ EPF සමාජිකයින් අත්සාධක අරමුදල් සමාජිකයින් අරමුදල් ඉල්ලපුවාම ඒවා ලබා දීමට ක්‍රියා කරනවා ඒ අවශ්‍යතා සපුරලා තියෙනවනම් ණය ලබා දෙනවා ඒ අය වෙනුවෙන්. ඒතර ඒ ඔක්කොම කරන්නේ රජයේ නියෝජිත කාර්යයක් වෙනුවෙන්. කාර්යයක් වශයෙන්. තව අපි පස්සේ කතා කරනවා FIU මූල්‍ය බුද්ධි ඒකකයේ පිළිබඳව ඒ කියන්නේ අපි අර මේ ගත්තාම කළු සල්ලි සුදු කරන්න මේ අපේ මූල්‍ය ආයතන යොදා නොගන්න ක්‍රියා කරනවා. නේ ඊළඟට ගත්තාම ඉස්සර වැඩියෙන්ම කරා අපි මොනවද විනිමය පාලන කටයුතු. ඒ කියන්නේ විනිමය පාලක හිටියේ මහ බැංකුවේ ඉස්සර. නමුත් 2017 දී එක වෙනස් වුණා. දැන් Department of Foreign Exchange කියලා දැන් තියෙන්නේ විදේශ විනිමය දෙපාර්තමේන්තුව කියලා ඒකේ කාර්යභාරය අඩුයි. නමුත් 2017 වෙනකම්ම ගත්තාම අර විනිමය පාලක විසින් රටේ විදේශ විනිමය සම්බන්ධ ඒ කියන්නේ ප්‍රාග්ධන ගනුදෙනු ඊළඟට මේ ගතම් ජංගම ගනුදෙනු සම්බන්ධයෙන් විශාල කාර්යභාරයක් කරා මේ විනිමය රටින් පිටවීම අර ඒ වගේ දේවල් වළක්වන්න. ඒකට එහෙම ගත්තාම අන්න ඒ වගේ නියෝජිත කාර්යයන් මහ බැංකුව විසින්
කරනවා. ඒකයි මෙතනදී කියන්නේ. එහෙනම් මේ ඔක්කොම කරන්නේ මොකක් වෙනුවෙන්ද? මූල්‍ය පද්ධති ස්ථායීතාව වෙනුවෙන්. මේකෙදි ගැටලුකාරී තත්වයක් කාට හරි තියෙනවා නම් අහන්න පුළුවන්. මම ස්ලයිඩ් එකෙන් ස්ලයිඩ් එකට කියන්නේ අපි මේක ක්ලියර් කරගෙන යන්න ඕන නිසා. එතකොට කාට හරි ඒ වෙනුවෙන් තියෙනවද ප්‍රශ්න? දැන් අපි මුදල් ප්‍රතිපත්තියට මාරු වෙනවා. ඒක නිසා අර මූල්‍ය පද්ධති ස්ථායීතාව සම්බන්ධයෙන් කාට හරි විසඳුම් නැති ප්‍රශ්නයක් තියෙනවද? නෑ. එහෙනම් අපිට යන්න පුළුවන් මුදල් ප්‍රතිපත්තිය කියන දෙයට අපිට යන්න පුළුවන් මුදල් ප්‍රතිපත්තිය සම්බන්ධ පාඩමට. එහෙනම් මේ මිල ස්ථායීතාව පවත්ව ගන්න මහ බැංකුව විසින් නේද මුදලේ පිරිවැය කියන මේ මුදලේ පිරිවැය වෙතත් ඊළඟට අර මුදල් වෙළඳපොලේ කියන්නේ ද්‍රවශීලතාව වෙතත් මුදල් සැපයීම වෙතත් බලපෑම් කිරීම කරනු ලබන දෙයට අපි කියන්නේ මුදල් ප්‍රතිපත්තිය කියලා. මේකේ දීලා තියෙනවා මිල ස්ථායීතාව පවත්වා ගැනීම සඳහා මුදල් වල පිරිවැය වන පොලි අනුපාතිකය හෝ මුදල් සැපයීම නොහොත් වෙළඳපොළ ද්‍රවශීලතාව පාලනය කිරීම සඳහා මහ බැංකුව විසින් යොදා ගනු ලබන ප්‍රතිපත්ති මුදල් ප්‍රතිපත්ති ලෙස හඳුන්වනවා. එහෙනම් මිල ස්ථායීතාව පවත්වා ගැනීම සඳහා මුදල් වල පිරිවැය වන පොලි අනුපාතිකය හෝ මුදල් සැපයීම නොහොත් වෙළඳපොළ ද්‍රවශීලතාව පාලනය කරන්න මහ බැංකුවක් යොදා ගනු ලබන ප්‍රතිපත්ති වලට අපි කියනවා මුදල් ප්‍රතිපත්ති කියලා. දැන් අපි ගත්තොත් එහෙම ආර්ථිකයක් ගත්තොත් ආර්ථිකයක අරමුණු ගොඩක් තියෙනවා. දැන් අපි ගත්තොත් ෆිස්කල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ කවුද? මුදල් අමාත්‍යාංශය. මොකටද? සේවා නියුක්තිය ඉහළ දාන්න. හිඟා අයවැය ප්‍රතිපත්තියක් යොදා ගැනීම තුලින් රජයේ වියදම් වැඩි කරලා මොකද්ද කරන්නේ? මේ සේවා නියුක්තිය යොදා නොගත් සම්පත් මේ යොදා ගන්න ක්‍රියා කරනවා. අන්න ෆිස්කල් ප්‍රතිපත්තිය. ඊළඟට ගත්තොත් එහෙම විනිමය අනුපාත ප්‍රතිපත්තිය තුලින් අපි මොකද්ද කරන්නේ? ගෙවුම් ශේෂ ගැටලු වලට විසඳුම් හොයනවා. ඒතකොට ඉස්සර ගත්තාම ආදායම් ප්‍රතිපත්තියක් තිබුණා. ඒ කියන්නේ ඉහළ ආදායම් ලබන අයගෙන් වැඩි බඩු අරගෙන ඒ වගේ ආදායම් බෙදී යාමේ විෂමතාව මේ නැති කරන්න. ඒ වගේ අපි දැන් මෙතනදී කතා කරන්නේ මුදල් ප්‍රතිපත්තිය. එහෙනම් මුදල් ප්‍රතිපත්තිය ඇති කරන්නේ මොකක් වෙනුවෙන්ද? ආර්ථිකය තුල මිල ස්ථායීතාව. ඒ කියන්නේ උද්දමනයේ පහළ හා ස්ථායී මට්ටමකින් පවත්වාගෙන යන්න. එහෙනම් මේ මිල ස්ථායීතාව පවත්වා ගන්න තමයි මුදල් ප්‍රතිපත්තිය යොදා ගන්න. ඒ මුදල් ප්‍රතිපත්තිය ඔයගොල්ලෝ දන්නවා දැන් සංකෝචනාත්මක මුදල් ප්‍රතිපත්තියක් වෙන්න පුළුවන්. සංකෝචනාත්මක මුදල් ප්‍රතිපත්තියේ තියෙන ලක්ෂණය මොකක්ද? කවුරු හරි කියන්න මට. සංකෝචනාත්මක මුදල් ප්‍රතිපත්තියේ තියෙන ලක්ෂණය මට පොඩ්ඩක් කියන්න. කවුරු හරි? පොලි අනුපාතික ඉහළ යනවා. ඔව්. මුදල් සැපයීම අඩු වෙනවා. හරි. හරියටම හරි. එහෙනම් එක්කෝ සංකෝචනාත්මක මුදල් ප්‍රතිපත්තියක් වෙන්න පුළුවන්. එහෙනම් ඒකේ අවසාන අරමුණ වෙන්නේ මිල ස්ථායීතාව. බැරි වෙලාවත් අපි ප්‍රසාරණාත්මක මුදල් ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා නම් අපි කරන්නේ පොලි අනුපාතික අඩු කරලා දැන් වගේ වෙළඳපොළ ද්‍රවශීලතාව වුණොත් මුදල් සැපයීම වැඩි කරනවා. ඒ තුලින් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? ආර්ථික ස්ථායීතාව ඇති කරගන්න. අන්න ඒ විදිහට මේ මුදල් ප්‍රතිපත්තිය යොදා ගන්නවා. හරි. එහෙනම් මුදල් ප්‍රතිපත්තිය කියලා කියන්නේ මිල ස්ථායීතාව පවත්වා ගැනීම සඳහා මුදල් වල පිරිවැය වෙන පොලි අනුපාතය හෝ මුදල් සැපයීම වෙළඳපොළ ද්‍රවශීලතාව පාලනය කිරීම. එක්කෝ මේක සංකෝචනාත්මක මුදල් ප්‍රතිපත්තියක් විය හැකියි. එතකොට අපි දෙන්නේ මිල ස්ථායීතාව අරමුණ ළඟා කරගන්න. ඊළඟට මේක ප්‍රසාරණාත්මක මුදල් ප්‍රතිපත්තියක් විය හැකියි. ඒක ආර්ථික ස්ථායීතාව ළඟා කරගන්න දෙන්න. ඒත් වර්තමානයේදී ශ්‍රී ලංකා මහ බැංකුව නම්‍යශීලී උද්දමන ඉලක්ක කරන රාමුවක් තුල තමයි ක්‍රියාත්මක වෙන්නේ. මොකද්ද? නම්‍යශීලී උද්දමන ඉලක්ක කරන රාමුව. මේක වෙනම පාඩමක් විදිහට කරනවා. නමුත් මෙතන අපි සඳහන් කරලා තියෙන නිසා මම කෙටි හැඳින්වීමක් කරනවා. දැන් ලංකාව මහ බැංකු ක්‍රමයට 1950 දී අවතීර්ණ වෙන්න කලින් අනුගමනය කළේ මොකද්ද? ව්‍යවහාර මුදල් මණ්ඩල ක්‍රමය. එහෙනම් ව්‍යවහාර මුදල් මණ්ඩල ක්‍රමයේදී
අපේ මුදල් නිකුත් කිරීම සිදු කරන්නේ අනිවාර්යෙන් කොහොමද? රටට ලැබෙන විදේශ විනිමය ප්‍රමාණය මත. ඒකෙදි තමයි අපිට පුළුවන් අපේ මුදල් නිකුත් කරන්න. ඊළඟට 50 සිට 1977 දක්වා අනුගමනය කරේ සංවෘත ආර්ථික ප්‍රතිපත්තිය. ඒ සංවෘත ආර්ථික ප්‍රතිපත්තිය යටතේ අපි මුදල් ප්‍රතිපත්තිය මෙහෙයුවේ කොහොමද? විදේශ විනිමය අනුපාතිකය මත. විදේශ විනිමය අනුපාතිකය මත. ඒකට අපේ විනිමය අනුපාතිකය ස්ථාවර විනිමය අනුපාතිකයක්. ඒක නිසා අපේ මේ රටේ උද්දමනය ඇති වෙන්නේ මොකක් වුණොත්? විදේශ රටවල් වල භාණ්ඩ ඉහළ ගියොත් විතරයි. භාණ්ඩවල මිල ඉහළ ගියොත් විතරයි. මොකද එතකොට අපිට විදේශ විනිමය වැඩි ප්‍රමාණයක් ගෙවන්න වෙනවා. ඒ භාණ්ඩවල මිල වැඩි වෙනවා. එහෙම නැතුව විනිමය අනුපාතිකය වර්තමානයේදී වැඩි වුණොත් එහෙම අපේ මිල වැඩි වෙනවා. එහෙම නෙමෙයි. එහෙනම් ඒකින්ද අපි කියනවා මොකක් කියලාද? ස්ථාවර විනිමය අනුපාතය මත තමන්ගේ මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරා කියලා. ඊළඟට 80 ඉඳන් අපි අනුගමනය කරේ මුදල් සමස්තකරණය. මුදල් සමස්ත ඉලක්කකරණය. මුදල් සමස්ත ඉලක්කකරණය කියලා අපි අදහස් කරන්නේ මේ මුදල් කියන්නේ ඔයගොල්ලෝ අහලා තියෙනවා ෆිෂර්ගේ සමීකරණයේ තියෙනවා MV සමානයි PY කියලා. ඔයාලා අහලා ඇති ඊට ඉස්සෙල්ලා ස්ටේජ් එකේදී MV සමානයි PY කියලා. M කියන්නේ මුදල් සැපයුම, V කියන්නේ velocity of money කියන්නේ එක මේ කියන්නේ ආර්ථික වර්ධන එකකින් ඉහළ දාන්න එක මුදලක් කී වාරයක් මේ රුපියලක් මේ කැරකෙනවද කියන එක. වාර ගන්න. තොග පිරිවැටුම් අනුපාතිකය කියනවා වගේ මෙතනදී මේ දළදේශීය නිෂ්පාදිතයේ නාමික ඒකකයක් වැඩි කරන්න අපේ මුදල් ලේඛකයේ කී වාරයක් හුවමාරු වෙනවද? එහෙනම් MV සමානයි PY කියන්නේ පොදු මිල මට්ටම, Y කියන්නේ නිෂ්පාදනය. ඔන්න ඕකට අනුව කියන්නේ නිෂ්පාදන ප්‍රමාණය. ඕකට අනුව තමයි මේ මුදල් සමස්ත ඉලක්කකරණය ක්‍රියාත්මක වෙන්නේ. මම සරල භාෂාවෙන් කියනවා නම් අපි කියමු මහ බැංකු වාර්තාවේ මෙහෙම තියෙනවා. පසුගිය කාර්තුව තුල මේ පුළුල් මුදල් සැපයීමේ වර්ධනය 13% වූ අතර මුදල් සැපයීම 17%කින් ඉහළ ගියේය. එහෙනම් මුදල් සැපයීම 17%කින් ඉහළ ගිහින්. නමුත් අපේ මොනවද ආර්ථික වර්ධනය වුණේ මූර්ත නිෂ්පාදනය වැඩි වුණේ නේද? මම ඒක නේද කිව්වේ අපේ පුළුල් මුදල් සැපයීම වැඩි වුණා 17%කින්. නමුත් රටේ නිෂ්පාදන වැඩි වුණේ 13%කින්. එහෙනම් මේ අතර වෙනස උද්දමනය. අන්න ඒක තමයි මේකේ මූලික හරය. නමුත් 1980 අපි පටන් ගත්තට ওই 80 ගණන් වලදීම කැනඩා මේ මුදල් සමස්තකරණය ඉලක්ක කරන්න අපි 1980 ගණන් වල 80 පටන් ගන්නකොට ওই 80 ගණන් වලම මුල් කාලෙදී කැනඩා මහ බැංකුවේ අධිපතිවරයා කිව්වා මේ මුදල් සමස්තකරණය අපිව අතෑරලා ගිහිල්ලා බොහෝ කල්. නමුත් අපි තාමත් මේක බදාගෙන ඉන්නවා කියලා. යන්නේ වගේ. ඒ කියන්නේ ඒකෙන් අදහස් කරේ මොකද්ද? මේ මුදල් සමස්තකරණය කියන්නේ යල් පැන ගිය ක්‍රමයක් කියලා. ඒ නිසා මහ බැංකුවත් 2000 වසරවල් ආරම්භ වෙනකොට අපි හිතුවා මේ ක්‍රමය වෙනස් වෙන්න. ඒක නිසා අපි 2010 නමුත් මෙහෙම වෙනස් වෙන්න නම් අපිට පුරෝකථනයන් කරන්න ඒවල හැකියාවක් තියෙනවා. ඒවා ටික වැඩි කරගෙන 2017 දී අපි පටන් ගත්තා වැඩි දියුණු කළ මුදල් ප්‍රතිපත්තිය. වැඩි දියුණු කළ මුදල් ප්‍රතිපත්තිය කියන්නේ එකපාරම මේ නම්‍යශීලී උද්දමන ඉලක්කකරණයට යාම නෙමෙයි. ඒ වෙනුවට මුදල් සමස්තකරණයයි නම්‍යශීලී උද්දමන ඉලක්කකරණයයි කියන දෙකම මිශ්‍ර ලෙස ඒ කියන්නේ දෙකම යොදා ගන්නා මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ. ඒ විදිහට අපි 2017 සිට 2020 දක්වා ක්‍රියාත්මක වුණා. එහෙනම් දැන් අපි මතක් කරගත්තොත් ඉස්සෙල්ලම අර මේ විදේශ මේ විවහාර මුදල් මණ්ඩල ක්‍රමයේ යටතේ විදේශ වත්කම් ප්‍රමාණය මත. ඊට පස්සේ මහ බැංකු ක්‍රමයේ පටන් ගත්තට පස්සේ සංමුත ආර්ථික ක්‍රමයේ තුල කොහොමද වුනේ විනිමය අනුපාතිකය මත මුදල් ප්‍රතිපත්තිය මෙහෙයුවා. ඊළඟට 80 ආරම්භයේ සිට මුදල් සමස්ත ඉලක්කකරණය ඔස්සේ මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරා. 17 සිට 2020 ආරම්භය දක්වා අපි කරේ වැඩි දියුණු කළ මුදල් ප්‍රතිපත්තිය. ඒ කියන්නේ මොකද්ද? මේ මුදල් සමස්ත ඉලක්කකරණයයි නම්‍යශීලී උද්දමන ඉලක්කකරණයයි කියන දෙකේම එකතුව. නමුත් දැන් 2020 ඉඳන් අපි ක්‍රියාත්මක කරන්නේ මොකද්ද? නම්‍යශීලී උද්දමන ඉලක්කකරණය.
නම්‍යශීලී උද්දමන ඉලක්කකරණයේ තියෙන ප්‍රධාන ලක්ෂණය තමයි අපි මේ පහුගිය උද්දමනය ගැන නෙමෙයි කතා කරන්නේ ඉදිරි උද්දමනය ගැන. ඒ කියන්නේ උද්දමන අපේක්ෂාව ගැන. ඒ කියන්නේ ජනතාව අතර මහ බැංකුවේ කටයුතු සම්බන්ධයෙන් විශාල විනිවිදභාවයක් ඇති කරනවා. ඒ කියන්නේ මහ බැංකුව තමන්ගේ මුදල් ප්‍රතිපත්තිය වෙනස් කරොත් ඒවට හේතුණු කරුණු මොනවද කියලා ජනතාවට ඇවිල්ලා කියනවා. ඒ කියන්නේ ප්‍රෙස් කන්ෆරන්ස් වලින් වෙන්න පුළුවන්, පුවත්පත් සාකච්ඡා වලින් වෙනම වෙන්න පුළුවන්. මේ හැම දෙයකින්ම ප්‍රකාශන නිකුත් කිරීම තුලින් හැම එකකින්ම ඇවිල්ලා කියනවා. ඒකට ජනතාවයි මහ බැංකුවයි හිතන පතන ආකාරය ගැන, උද්දමනය ගැන, ඉදිරි උද්දමනය ගැන හිතන ආකාරය අතර තියෙන පරතරය අඩු වෙනවා. අන්න ඒකයි මෙතනදී අදහස් කරන්නේ. අන්නේ පරතරය අඩු කරපුවාම මහ බැංකුව හිතන පතන ආකාරයටමයි උද්දමනය ගැන ජනතාව හිතන්නේ. අන්න ඒකයි. කෙටියෙන් අර්ථය කිව්වොත් ඒකයි. එහෙනම් ඒ විදිහට මේක forward looking ඉදිරිය ගැන බලලා ක්‍රියාත්මක වෙන මුදල් ප්‍රතිපත්තියක් තමයි වර්තමානයේදී මහ බැංකුව ක්‍රියාත්මක කරන්නේ. නමුත් ඉස්සර ක්‍රියාත්මක කරපු ඔක්කොම ඒවායින් වෙන්නේ මොකද්ද? අතීතය ගැන. අතීතයේ උද්දමනය ගැන කතා කරනවා. දැන් අපි 2015 දී විතර ඕගොල්ලෝ මහ බැංකුවට කෝල් එකක් දීලා ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවට හරි ස්ටැටිස්ටික්ස් එකට හරි කතා කරලා අහනවා මේ ලබන අවුරුද්දේ උද්දමනය කීයක් විතර වෙයිද කියලා. එතකොට අර කට්ටිය කියන්නේ මොකද්ද? වාට පිස්සුද? මේ එහෙම කියන්න පුළුවන්ද කියලා මහ බැංකුවේ තියෙනවා හිතනවා. නමුත් ඒවා එලි දක්වන්නේ නැහැ. නමුත් දැන් ඇහුවොත් අනිවාර්යෙන් කියයි 4ත් 6ත් අතර තියෙයි. වර්තමානයේ නම් 5ක වෙනවා උද්දමන අනුපාතිකය. ඉදිරි මැදි කාලීනව ගත්තත් අපිට කියන්න තියෙන මේ 4ත් 6ත් අතර උද්දමන අනුපාතිකය පවතී කියලා. එහෙනම් මහ බැංකුවට දැන් පුළුවන් forward looking ඉදිරි දැක්මක් ඇතුව කටයුතු කරන්න. මොකක් හින්දාද? මේ නම්‍යශීලී උද්දමන ඉලක්ක කරන රාමුව නිසා. දැන් මම කියවගෙන ගියා. ඔයාලට මේකේ ගැටලුවක් තියෙනවා නම් දැන් අහන්න පුළුවන්. බලන්න කියන්න. ගැටලු තියෙනවා නම් කියන්න. ගැටලුකාරී තත්ත්වයන් තියෙනවා නම් කියන්න. යම් අවබෝධයක් ආවද නම්‍යශීලී උද්දමන ඉලක්කකරණය සම්බන්ධයෙන්? මොකද අපි දැන් වර්තමානයේ මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ නම්‍යශීලී උද්දමන ඉලක්කකරණ රාමුව තුල. තේරුණාද? තේරුණාද නැද්ද? ඒකවත් කියන්න. තේරුණාද? හරි. thank you. එහෙනම් අපිට යන්න පුළුවන් දැන් ඊළඟට මේක තමයි අපේ මුදල් ප්‍රතිපත්ති රාමුව. ෆ්‍රේම්වර්ක් එක. මේ මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන රාමුව දීලා තියෙනවා මේ නිකන් chart එකක් තුලින්. එහෙනම් අපි දැන් ඊළඟට කතා කරන්න ගන්නවා මේ මුදල් ප්‍රතිපත්ති උපකරණ ගැන. පළවෙනි කොටුවේ තියෙනවා මුදල් ප්‍රතිපත්ති උපකරණ කියලා. අපි මේවා එකින් එක කතා කරනවා. ප්‍රතිපත්ති පොලී අනුපාතික, විවට වෙළඳපොළ කටයුතු, සංචිත අවශ්‍යතාවය, ඊළඟට ප්‍රමාණාත්මක උපකරණ කියලා. එහෙනම් ප්‍රතිපත්ති පොලී අනුපාතික, විවට වෙළඳපොළ කටයුතු, සංචිත අවශ්‍යතාවය, ප්‍රමාණාත්මක උපකරණ කියන මේ මුදල් ප්‍රතිපත්ති උපකරණ යොදාගෙන අපි මුදල් ප්‍රතිපත්ති රාමුව ක්‍රියාත්මක කරනවා. එහෙනම් අපේ මෙහෙයුම් ඉලක්කය නේ ඔපරේෂනල් ටාගට් එක වෙන්නේ මොකද්ද? මේවා මුදල් ප්‍රතිපත්ති උපකරණ ඉස්සෙල්ලා කතා කරේ මොනිටරි පොලිසි ඉන්ස්ට්‍රුමන්ට්ස් ගැන. ඊළඟට අපිට මේ ඔපරේෂනල් ටාගට් එක ගත්තාම මේකෙදි ඉස්සර අර මං කියපු මුදල් සමස්ත ඉලක්කකරණය කාලේ අපි මෙතන ලිව්වේ මේ මෙහෙයුම් ඉලක්කය ගාව යටින් ලිව්වේ මොකද්ද? සංචිත මුදල් කියලා. සංචිත මුදල්. ඒ කියන්නේ සංචිත මුදල් කියලා කියන්නේ මහ බැංකුව විසින් සිය ආර්ථිකය වෙත නිකුත් කරලා තියෙන මුදල් ප්‍රමාණයට. මෙන්න මේ සංචිත මුදල් යොදාගෙන තමයි මෙහෙයුම් ඉලක්කය ක්‍රියාත්මක කරේ. නමුත් දැන් ක්‍රියාත්මක වෙන්නේ මොකද්ද? බරිත සාමාන්‍ය අන්තර් බැංකු ඒක්ෂණ පොලී අනුපාතිකය. එතකොට AWCMR කියලා අපි කියනවා. ඒකට බරිත සාමාන්‍ය අන්තර් බැංකු ඒක්ෂණ පොලී අනුපාතිකය. ඒ දෛනිකව ගත්තොත් ඕගොල්ලන්ගේ බැංකු අතර සිද්ධ වෙනවා කෙටි කාලීනව ණයට දීම් ණයට ගැනීම.
මේවා වල මේ කෙටි කාලීන ණය දීම් ණය ගැනීම් වල භාවිතා වුණු පොලි අනුපාතිකවල සාමාන්‍ය ගත්තහම අපි කියනවා මේ බද්ධ සාමාන්‍ය අන්තර්බැංකු ඒක්ෂණ පොලි අනුපාතික කියලා. මේක අපි විවට වෙළඳපොළ කටයුතු කරද්දී වලට වැඩි වැදගත් වැඩි තේරෙනවා. දැන් මම උදාහරණයක් විදිහට කිව්වොත් එහෙම යම්කිසි අවස්ථාවක අපි හිතමු වෙළඳපොලේ බරිත සාමාන්‍ය අන්තර්බැංකු ඒක්ෂණ පොලි අනුපාතිකය ඒ කියන්නේ එක මේ බැංකු අතර ණය දීම් ණය ගැනීම ඇති වෙනකොට තියෙන පොලි අනුපාතිකය ගොඩක් අඩු වෙලා තියෙනවා. අඩු මට්ටමක. අඩු මට්ටමක තියෙනකොට ඔයාලට එකකින් අදහස් කරන්නේ වෙළඳපොලේ ද්‍රවශීලතාව වැඩි කියන එකද අඩුයි කියන එකද? කවුරු හරි කියන්නේ? ද්‍රවශීලතාවය වැඩි. ද්‍රවශීලතාව වැඩි. අන්න හරි. දැන් ද්‍රවශීලතාව වැඩි වුණොත් මේ පොලි අනුපාතික ශීඝ්‍රයෙන් අඩු වෙලා මේ අපේ මිල ස්ථායීතා අරමුණ ළඟා කරගන්න බාධා ඇති වෙන්න පුළුවන්. එහෙනම් අවස්ථාවකදී මහ බැංකුව ක්‍රියා කරනවා අර මුදල් ප්‍රතිපත්ති උපකරණය යටතේ දෙවෙනියට දාලා තියෙන විවට වෙළඳපොළ කටයුතු යටතේ රිපෝ කරන්න ප්‍රතිමිලදී ගැනුම් කරන්න ක්‍රියා කරනවා. ඒ කියන්නේ අර අතිරික්ත ද්‍රවශීලතාව අවශෝෂණය කරගෙන පොලි අනුපාතික යථා තත්වයට පත් කරන්න. අන්න ඒකයි මෙතන කියන්නේ මෙහෙයුම් මිලක්කේ විදියට මහ බැංකුව අවධානයෙන් ඉන්නේ මොකේද? AWCMR එහෙම නැත්නම් බරිත සාමාන්‍ය අන්තර්බැංකු ඒක්ෂණ පොලි අනුපාතිකය පිළිබඳව. හරි. ඊළඟට අතරමැදි ඉලක්කයේ විදිහට තියෙන මම නැවතත් අතනර මුදල් ප්‍රතිපත්ති උපකරණ ක්‍රියාත්මක කරද්දී ආයේ මේ ස්ලයිඩ් එකට එනවා. මේක මේ දැන් කෙටියෙන් හඳුන්වගෙන යන්නේ මුලදී අර ඉන්ට්‍රොඩක්ෂන් එකක් විදිහට. ඊළඟට අතරමැදි ඉලක්ක කියන්නේ අපිට M2B පුළුල් මුදල් සැපයුම්. මේ පුළුල් මුදල් සැපයුම් සහ මැදි හා දීර්ඝකාලීන පොලි අනුපාතික වෙනස් වෙනවා කියන එක. මම මේකටත් එනවා අතනින්. අවසාන ඉලක්කය වෙන්නේ ආර්ථික හා මිල ස්ථායීතාව. ඒ කියන්නේ අපි ලිහිල් මුදල් ප්‍රතිපත්තියක් අනුගමනය කරොත් ආර්ථික ස්ථායීතාව, දැඩි මුදල් ප්‍රතිපත්තියක් අනුගමනය කරොත් මොකද්ද? මිල ස්ථායීතාව. ඔන්න ඔය විදිහට තමයි මේ මුදල් ප්‍රතිපත්ති රාමුව ක්‍රියාත්මක වෙන්නේ. අපි මේ මෙතන දැන් කියන ඉස්සෙල්ලම මේ ප්‍රතිපත්ති උපකරණ කියන එක අපි එකින් එක කතා කරන්න දැන් පටන් ගන්නවා. හරි. එහෙනම් ඔන්න ඊට ඉස්සෙල්ලා මෙතනදී ආපහු මම කතා කරනවා මුදල් ප්‍රතිපත්ති අරමුණු ගැන. එදා මම කතා කරපු එකක්. නමුත් ඔයාලට සටහනක් නැති නිසා මම නැවතත් ඒක දාලා තියෙනවා. එහෙනම් මුදල් ප්‍රතිපත්ති අරමුණු ගත්තොත් අරමුණු තුනක් තියෙනවා. මුදල් ප්‍රතිපත්ති අරමුණු කියලා කියන්නේ ඇත්තටම මහ බැංකුවේ අරමුණු වල අරමුණුමයි. ඒකෙදි අපි මුලයක කියනවා ආර්ථික හා මිල ස්ථායීතාව කියලා. මේකෙදි ඔන්න ඉස්සෙල්ලා මිල ස්ථායීතාව ගන්නවා. දෙවෙනිවට ආර්ථික ස්ථායීතාව ගන්නවා. තුන්වෙනුව ගන්නවා මූල්‍ය ක්‍රමයේ ස්ථායීතාව. එහෙනම් මහ බැංකුවේ මූලික අරමුණු දෙක තමයි මුදල් ප්‍රතිපත්ති අරමුණු තුන විදිහට යන්නේ. මිල ස්ථායීතාව, ආර්ථික ස්ථායීතාව, මූල්‍ය ක්‍රමයේ ස්ථායීතාව කියලා. එහෙනම් ඔන්න මිල ස්ථායීතාව කියලා ගත්තොත් price stability කියන එක මේ තුලින් ආර්ථිකයට හිතකර උද්දමන අනුපාතිකයක් හෙවත් පුදු මිල මට්ටම පවත්වා ගැනීමට ඉලක්ක කරා. අපි කලින් සඳහන් කරා. අඩු මට්ටමක උද්දමන අනුපාතිකයක් පවත්වා ගැනීම තුලින් මහ ජනතාවගේද උද්දමන අපේක්ෂා අඩු මට්ටමක පවත්වා ගන්න පුළුවන්. ඒ කියන්නේ මම කිව්වා උද්දමන ඉලක්කකරණය තුලින් එහෙම ගත්තහම මහ ජනතාව අතර මේ උද්දමන අපේක්ෂාවත් අඩු කරන්න පුළුවන්. ඒ මගින් නිෂ්පාදනය, ආයෝජනය, පාරිභෝජනය හා ඉතේ කිරීම වැනි ආර්ථික කටයුතු C+I+G කියලා කියන්නේ ඒ වගේ නිෂ්පාදනය, ආයෝජනය, පාරිභෝජනය, ඉතේ කිරීම වැනි ආර්ථික කටයුතු සැලසුම් සහගතව කරගෙන යාමට පුළුවන්. මොකද අඩු මට්ටමක උද්දමනයක් තියෙනවා. ඉදිරි කාලයේ පැවතිය හැකි උද්දමන අපේක්ෂාවන් පුරෝකථනය කොට පුරෝකථනය කළ උද්දමනය වැඩි නම් සංකෝචනාත්මක මුදල් ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් මිල ස්ථායීතා අරමුණ ළඟා කරගන්නවා. ඒකෙන් අදහස් කරන්නේ මොකද්ද? මේ පුරෝකථනය ගැන බලනකොට ඉදිරියේදී මේ මම කියවා මොඩල්ස් ආර්ථික මොඩලයන් තියෙනවා. මේ මොඩලයන්ට අනුව තමයි මේ
යම් ඉන්පුට්ස් දාලා මේක මේ උද්දමන අපේක්ෂාව ගණනය කරන්නේ. ඒ දැන් වර්තමාන පවතින තත්ත්වය අනුව ඉදිරියේදී උද්දමනය වැඩි වෙයි කියලා හිතනවා නම් මොකද කරන්නේ? දැන් සංකෝචනාත්මක මුදල් ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා. සංකෝචනාත්මක මුදල් ප්‍රතිපත්තියක් කියලා කියන්නේ මොකද්ද? මේ මුදල් ප්‍රතිපත්ති උපකරණ මෙතන කියන අර ඉස්සලා ස්ලයිඩ් එකේ තියෙන ප්‍රතිපත්ති උපකරණ යොදාගන්නේ සංකෝචනාත්මක මුදල් ප්‍රතිපත්තියක් විදිහට. හරි? ඒකයි ඒකෙන් අදහස් කරේ. එහෙනම් මිල ස්ථායීතාව පවත්වා ගන්න නම් මොකද්ද අවශ්‍ය වෙන්නේ? සංකෝචනාත්මක මුදල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන්න. හරි. ඊළඟ එක අපි ගත්තොත් දෙවෙනි අරමුණ ආර්ථික ස්ථායීතාව. ආර්ථික ස්ථායීතාව ගත්තොත් ඉකොනොමික් ස්ටැබිලිටි කියන්නේ රටේ නිෂ්පාදනය ඉහළ දමමින් දලදේශීය නිෂ්පාදිතය ඉහළ නැංවීම මේකෙන් අදහස් කරනවා. ඒ කියන්නේ රටේ නිෂ්පාදනය ඉහළ දාන්න ඕන. එහෙනම් මොකද්ද කරන්න ඕන? පොලී අනුපාතිකය පහළ දාන්න ඕන. මුදල් සැපයීම නොහොත් වෙළඳපොළ ද්‍රව්‍යශීලතාව ඉහළ දාන්න ඕන. එහෙම දාලා ආයෝජකයින්ට මුදල් ගන්න පුළුවන් වෙන්න ඕන. තමන්ගේ ආයෝජන පුළුල් කරගන්න පුළුවන් වෙන්න ඕන. ඊළඟට සමහර ඉල්ලුම වැඩි කරලා ආයෝජකයන්ගේ භාණ්ඩ හා සේවා මිලට ගන්න ඇති වෙන වාතාවරණයක් ඇති කරන්න ඕන. එහෙනම් මොකද්ද කරන්න ඕන? පොලී අනුපාතික අඩු කරන මුදල් සැපයීම වැඩි කරන මුදල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන්න ඕන. රටේ සමස්ත ඉල්ලුම ඉහළ දමමින් පාරිභෝජනය හා ආයෝජන මට්ටම් ඉහළ දැමීමෙන් අදහස් කරයි. මේ සඳහා පොලී අනුපාතික පහත මට්ටමක පවත්වා ගනිමින් ද්‍රවශීලතාවේ ඉහළ දමන ප්‍රසාරණාත්මක මුදල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන්න. එහෙනම් මිල ස්ථායීතාව ළඟා කරගන්න නම් සංකෝචනාත්මක එකක්, ආර්ථික ස්ථායීතාව ඇති කරගන්න නම් ප්‍රසාරණාත්මක මුදල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන්න. ඊළඟට මුදල් ප්‍රතිපත්තියේ අවසාන අරමුණ මොකද්ද? මූල්‍ය ක්‍රමී ස්ථායීතාව. එහෙනම් එතනින් අදහස් කරන්නේ මොකද්ද? මූල්‍ය අර්බුද පවතින අවස්ථාවකදී ණය ආර මුදල් හිඟවීම, ද්‍රවශීලතාව හිඟවීම, තම මූල්‍ය ආයෝජන මුදල් බවට පත් කර ගැනීමට ආයෝජනය කළවන් පෙළඹෙනවා. ඒ කියන්නේ අපි ආයෝජනය කළා තියෙනවා නම් බැංකුවේ මුදල් ආපහු ගන්න යනවා. පෙළඹීම මූල්‍ය ආයතන ද්‍රවශීල අර්බුද වලට මුහුණ දීම වැනි ලක්ෂණ දකින්න පුළුවන් මේ මූල්‍ය අර්බුදයක් තියෙනකොට. මෙවැනි තත්ත්වයක් දැකිය හැක්කේ සංකෝචනාත්මක මුදල් ප්‍රතිපත්තියක් අනුගමනය කරනකොට. මොකද වෙළඳපොළ ද්‍රවශීලතාව අඩුයි. ආයතනෙත් වෙළඳපොළ ද්‍රවශීලතාව අඩුයි, මුදල් අඩුයි. තැන්පත්කරුවෝ උල්ලපුවාම දෙන්න මුදල් නැහැ. අන්න එතකොට විශ්වාසය බිඳ වැටෙනවා. පොලිමේ ඇවිල්ලා මුදල් ඉල්ලනවා. පොලී අනුපාතික වැඩි. එන අක්‍රමික ණය ගාන වැඩි. එතකොට බැංකුවල ලාභදායීත්වය අඩු වෙනවා. බැංකුවල ණය හා අත්තිකාරම් ගලා යෑමත් අඩු වෙනවා. පොඩ්ඩක් ඉන්න ඉන්ස්ටිටියුට් එකෙන් කෝල් එකක්. හෙලෝ. හරි ලබන සති හරි thank you. ඒතර නිවේදනයක් තියෙනවා බොහොම කැමැති වෙන ලබන සතියේ ක්ලාසස් නැහැලු මේ මොකද මං හිතන්නේ මේ නත්තල් උත්සවය නිසා එන අපි ලබන සෙන්සුරාදා පන්ති නැහැ නේද? කොහොම වුණත් නේද? සුබ පණිවිඩයක් වෙන්න පුළුවන් නේද? සාමාන්‍ය පන්ති එනකොට ඒ වගේ ඒවා අපිට සුබ පණිවිඩ විදිහට තමයි අපි ගන්න. කොහොම වුණත් එහෙනම් ලබන සතියේ ක්ලාස් එක නැහැ. ඒක ඕගොල්ලෝ මතක තියාගන්න. හරි? එහෙනම් මේ මූල අර්බුදවල තියෙන තත්ත්වය තමයි අර මුදල් නැහැ. මේ බැංකුවල ද්‍රවශීලතාව අඩුයි, පොලී අනුපාතික වැඩි නිසා මේ ණය යන්නෙත් නැහැ, ලාභදායීත්වය අඩුයි, ආක්‍රමික ණය මේ ඉහළ යනවා. ඒක ඔන්න ඔය වගේ ප්‍රශ්න ඇති වෙනවා. මෙවන්ට සංකෝචනාත්මක මුදල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන විට මෙහිදී මෙම තත්ත්වයේ මූර්ත අංශයේ ලෙස පැතිරී ආර්ථික වර්ධන, සේවා නියුක්ති, ආදායම් මට්ටම් වැනි දර්ශක අඩු වීම වෙන්න පුළුවන්. ඒ සඳහා ප්‍රසාරණාත්මක මුදල් ප්‍රතිපත්තියක් තමයි අනුගමනය කරන්න ඕනේ. නේද? ආයෝජන අඩු නම් නිමවුම් මට්ටම අඩුයි, සේවා නියුක්තිය අඩුයි. එහෙනම් එහෙම තත්ත්වයේ මගහරවලා මේ ශක්තිමත් මූල්‍ය ක්‍රමයක් ස්ථාපිත කරන්න නම් ලිහිල් මුදල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන්න. එහෙනම් මෙතනදී දකින්න පුළුවන් දේ තමයි ලිහිල් මුදල් ප්‍රතිපත්තියක් අනුගමනය කරොත් අපිට ආර්ථික ස්ථායීතාවයි මූල්‍ය ක්‍රමයේ ස්ථායීතාවයි ඇති වෙනවා. නමුත් ඒකේ අවසාන ප්‍රතිඵලය වෙන්නේ මිල ස්ථායීතාව ළඟා කරගන්න බෑ. මොකද සමහර ඉල්ලුම වැඩි වෙලා මිල මට්ටම වැඩි වෙනවා. අන්න එතකොට සිද්ධ වෙනවා මොකද්ද අපිට දැඩි මුදල් ප්‍රතිපත්තියක් අනුගමනය. දැඩි මුදල් ප්‍රතිපත්තියක් දිගින් දිගටම අනුගමනය කරුවොත් ආයෙමත්
ආර්ථික ස්ථායීතාවයි මූල්‍යක්‍රමයේ ස්ථායීතාවයි අඩු වෙනවා. ඒක පාලනය කරගන්න මොකද්ද වෙන්න ඕන? ආයි ලිහිල් මුදල් ප්‍රතිපත්තියක්. එනවා දැන් ඔයගොල්ලෝ දන්නවා 2008 ලෝක මූල්‍ය අර්බුදය ඇති වුණාම ඇමරිකාවේ අනුගමනය කරේ මේ ලිහිල් මුදල් ප්‍රතිපත්තිය. අසම්මත මුදල් ප්‍රතිපත්තියක අනුගමනය කරලා පොලි අනුපාතික බිඳුව කරලා පුළුවන් තරම් භාණ්ඩාගාර බිල්පත් භාණ්ඩාගාර බැඳුම් කර මිලට අරගෙන ක්වොන්ටිටේටිව් ඊසින් ක්‍රියාත්මක කරලා මුදල් දුන්නා. දීලා එහෙම යනකොට මොකද්ද උනේ? 2015 මැද වෙනකොට අර උද්දාම ඉලක්කකරණය කරා ඉලක්කය කරා ළඟා වුණා. 1.6ක් වගේ 2% යාලගේ උද්දාම ඉලක්කය 1.6කට විතර ආවා. එන එතකොට මොකද්ද කරේ යාලා? මුදල් ප්‍රතිපත්තිය දැඩි කරා. ඒ අවස්ථාවේ. මොකද දිගින් දිගටම ලිහිල් මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරොත් එහෙම ආර්ථිකය තුල කෘතිමව මිල ගණන් ඉහළ යනවා. ඒ කියන්නේ නිවාසවල, ඉඩම්වල හැම එකම මිල ඉහළ යනවා. ඒකට අපි කියනවා වත්කම් බුබුලු ඇති වෙනවා කියලා ආර්ථිකය තුල. ඒ ඇසෙට් බබල්ස් කියලා කියනවා. ඒවා පුපුරලා ගියොත් එහෙම ඒවා යම්කිසි අවස්ථාවක ඒ වගේ වැඩි වෙලා එකපාර අඩු වුණොත් එහෙම බැංකුවම ඔක්කොම දේවල් බිඳ වැටෙනවා. මොකද්ද උදාහරණයක් කිව්වොත් අපි හිතමු කෘතිමව ඉහළ ගිය නිවාස ව්‍යාපෘතියක් තියෙනවා. ඕගොල්ලෝ ණය දෙනවා. ඒ නිවාස අය කරගන්න. මේ නිවාස ලබා ගන්න. ඒක ඔයාලා දෙන්නේ ඒකේ වැලියු එක 100 නම් 75ක වැලියු එකකින් ඔයාලා ණය දෙනවා. හිතන්න අවුරුද්දකින් විතර මේවල අගේ සීග්‍රෙන් අඩු වෙනවා. රත්රන් වලට එක පාරක් වුණා වගේ. ඒතර මොකද්ද වෙන්නේ? ඔයාලට අර මිනිස්සුන් පැහැර හැරීමක් කරොත් එහෙම අර නිවාස වෙන්දේසිය දාලා විකුණලා අර මුදල අය කරගන්න බෑ. එහෙනම් එහෙම මුළු ආර්ථිකයේ පුරා මේ විදිහට වත්කම් බුබුලු පුපුරා ගියොත් එහෙම burst of asset bubbles කියලා කියනවා. එහෙම වුණොත් එහෙම මොකද්ද වෙන්නේ? මුල් ආයතනවල ද්‍රවශීලතාව බිඳ වැටෙනවා. නේ? අන්න ඒකයි. එහෙනම් දිගින් දිගටම ලිහිල් මුදල් ප්‍රතිපත්තියක් අවුරුදු 5ක් 6ක් ක්‍රියාත්මක කරුවොත් අනිවාර්යයෙන්ම යන්න වෙනවා දැඩි මුදල් ප්‍රතිපත්තියකට. දැඩි මුදල් ප්‍රතිපත්තියක් අවුරුදු 5ක් 6ක් අනුගමනය කරොත් ලිහිල් මුදල් ප්‍රතිපත්තියකට යන්න වෙනවා. ඒ කියන්නේ මේක අන්ත දෙකක්. මේකට අපි කියනවා අරමුණු අතර ගැටුම කියලා මම මෙතන කියලා තියෙනවා. මෙම අරමුණු අතර ගැටුම් ඇති වෙනවා. ඒ කියන්නේ සංකෝචනාත්මක මුදල් ප්‍රතිපත්තියක් අපි අනුගමනය කරලා මිල ස්ථායීතාව ලබා ගැනීමට ක්‍රියාත්මක කරන විට ආර්ථික ස්ථායීතා අරමුණ හා මූල්‍ය ක්‍රමේ ස්ථායීතා අරමුණ ළඟා කරගන්න බෑ. හිත කර බලපෑම් වෙනවා. නමුත් ප්‍රසාරණාත්මක මුදල් ප්‍රතිපත්තියක් අනුගමනය කරලා ආර්ථික ස්ථායීතා අරමුණ ළඟා කරගන්න ගියොත් එහෙම මිල ස්ථායීතා අරමුණ ළඟා කරගන්න බැරි වෙනවා. අන්න ඒකයි මේ අරමුණු අතර ගැටුම කියලා අපි කතා කරේ. එතකොට මේ දක්වා දැන් මම හිතන්නේ ඔයාලගේ ප්‍රශ්න අහන වාරය ඊළඟට අපිට තියෙන්නේ මුදල් ප්‍රතිපත්ති උපකරණ ගැන කතා කරන්න. එතකොට ඊට ඉස්සෙල්ලා මේ දක්වා තියෙන ගැටලු තිබුණොත් ඒවා විසඳ ගන්නා වාරය අපිට විනාඩි 6ක් 7ක් තියෙනවා. එතකොට එහෙම ගත්තොත් මේක යොදා ගන්න පුළුවන් අද සාකච්ඡා කරපු ඒවල ගැටලු විසඳ ගන්න මුදල් ප්‍රතිපත්ති උපකරණ කතා කරන්න කලින්. මොනවද ගැටලු තියෙනවද? ගැටලු තියෙනවද? අහන්න අවස්ථාව දැන්. නැත්තම් අපිට පුළුවන් අද පාඩම දැන් මෙතන මුදල් ප්‍රතිපත්ති උපකරණ මේක සති දෙකක්වත් යන ඉතා විභාග ප්‍රශ්නයක කතා කරන විශාල මාතෘකාවක් මේක මුදල් ප්‍රතිපත්ති උපකරණ. ඕගොල්ලන්ට ප්‍රශ්නයක් දෙකක් විතරම අඩුව වශයෙන් එන පාඩමක් තමයි මේ මුදල් ප්‍රතිපත්ති උපකරණ. හරි? එතකොට එහෙම ගත්තොත් අපි ප්‍රතිපත්ති පොලි අනුපාතික ඒ කියන්නේ අපි මහ බැංකුව විසින් නිත්‍ය තැන්පතු සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතික මුදල් මණ්ඩල රැස්වීම වලදී තීරණය කළ ආර්ථිකයට බලපෑම් කිරීම ගැන ඒ තුලින් අපිට දැඩි මුදල් ප්‍රතිපත්තියක් ලිහිල් මුදල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන ක්‍රම ගැන ඊළඟ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතිකය ගැන ව්‍යවස්ථාපිත සංචිත අනුපාතිකය කියන්නේ ස්ටැටියුටරි රිසීම් කියලා තියෙන මොකද රිසර්ව් වෙන්න ඕන ස්ටැටියුටරි මෙතන ස්පෙලිංස් වැරදි
ඒක මම මේ ටියුට් එකේ හදලා ආපහු දාන්නම් ස්ටැටියුටරි රිසර්ව් රේෂියෝ එකේ SRR. ඒ කියන්නේ වාණිජ්‍ය බැංකුව විසින් ලබා ගන්න තැන්පතු ප්‍රමාණය මත අපි ගත්තොත් එහෙම රජයේ තැන්පතු, අන්තර් බැංකු තැන්පතු, විදේශීය මුදල් වලින් කරන තැන්පතු අතෑරලා මහජනතාව විසින් තැන්පත් කරන මුදල් මත යම්කිසි මහ බැංකුව නියම කරන ප්‍රමාණයක් ගිහිල්ලා දාන්න ඕන මහ බැංකුවේ. ඒකට කිසිම පොලියක් ගෙවන්නේ නැහැ. නමුත් එතනින් අදහස් කරන්නේ මොකද්ද? ඒ අනුපාතිකයේ වැඩි කෙරුවොත් එහෙම SRR වැඩි කෙරුවොත් වාණිජ්‍ය බැංකුවල ණය මෙවීම අඩු කරන්න බලාපොරොත්තු වෙනවා. අඩු කෙරුවොත් වැඩි කරන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟ විවාට වෙළඳපොළ කටයුතු කියන්නේ අපි රිපෝ රිවර්ස් රිපෝ ක්‍රියාත්මක කරන එක. අර අපි අර ඉස්සෙල්ලා chart එකේ අපි කතා කරපු විදිහට AWCMR වල හැසිරීම අනුව අපි රිපෝද රිවර්ස් රිපෝද කියලා අපිට කියන්න පුළුවන් වෙළඳපොළ ද්‍රවශීලතාව වැඩිද අඩුද කියලා. ඒ අනුව ද්‍රවශීලතාව අවශෝෂණය කරගන්න නම් අපි රිපෝ ක්‍රියාත්මක කරනවා. ඊළඟට ද්‍රවශීලතාව ලබා දෙන්න නම් මේ කියන්නේ ද්‍රවශීලතාව හිඟයක් අවස්ථාවේ රිවර්ස් රිපෝ ක්‍රියාත්මක කරනවා. ඊළඟට අපි ප්‍රමාණාත්මක උපකරණ කියලා අපි මේ ආර්ථිකයේ තියෙන එක් අංශ වලට බලපෑම් කරන්න යනවා. ඒවා තමයි ශිෂ්ට ප්‍රයෝග, නාර්ලිප් මත සීමා, බැංකු ණය පාලන කියලා කියන්නේ. ඒක මේවා අපි දීර්ඝ වශයෙන් අනිත් දවසේ අපි එහෙනම් සාකච්ඡා කරනවා. ඔයගොල්ලන්ට ගැටලු නැත්නම් අද මම පන්තිය නවත්තනවා. මොකද මේක විශාල පාඩමක් නිසා. ඒතර ගැටලු තියෙනවා නම් දැන් අහන්න පුළුවන්. ගැටලු එහෙම තියෙනවා නම් අහන්න පුළුවන්. ගැටලු නැත්නම් අපිට පුළුවන් ක්ලාස් එක නවත්තන්න. හරි. හරි නේද එහෙනම්? එහෙනම් බොහොම ස්තුතියි. එහෙනම් ලබන සතියේ ක්ලාසස් නැහැ. අපි ඊළඟ සතියේදී නැවතත් හම්බ වෙනවා. එදාට අපි මුදල් ප්‍රතිපත්ති උපකරණ සම්බන්ධයෙන් කතා කරනවා. ඒ අතර මම කියන්නම් papers ඔයගොල්ලන්ට ලබා දෙන්න කියලා මේ එතකොට ඔයාලා print outs ගන්න පුළුවන්. හරි. එහෙනම් බොහොම ස්තුතියි.